ඊට මාස 6කට ඉස්සෙල්ලා පළවෙනි චාර්ට් ශිල්පිය පිළිබඳ විචාරාත්මක ලිපිය අත මේ පුවත්පතක බලතරේ භූපති වික්‍රමගේ ඒ ලිපිය විශාල ආල්බෝධ වලට පාලනය වුණා. ඔහුගේ ඒ ප්‍රථම ඉදිරිපත් කිරීම සමාජ අයට හිත් වේදනා දුන්නා. මොකද ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාහිත්‍යය ආවට පස්සේ අලුත් පරවදා විවිධ ඉන්නේ කට්ටිය තමයි බොහෝ දෙනා. අලුත් දේවල් සිදු වුණා, අලුත් බිහි වුණා. ඒ අලුත් අයගේ බිහිවීම පිළිබඳ පැරණියට කම්පාවටපත් වුණා. නමුත් එතකොට අපි විචාරාංශයේ මම ප්‍රමුඛයා කියන්නේ මුද වෙන කෙනෙක් නැහැ, බැරණ කෙනෙක් නැහැ. ඒ නිසා මම භූපති ආරාධනය කරනවා මම සන්තෝෂ වෙනවා මට මේ අවස්ථාව ලැබී වෙන මොකද මේ ලංකාවේ චාර්ට් විශේෂිත සම්බන්ධයෙන් මම චාර්ට් ශිල්පියෙක් මම ආලක්ෂ ඉස්සර වැඩ කරාට මේ විචාර ක්ෂේත්‍රයේ මම විචාරකයෙක් වෙන කතිය වලින් මම සිනමා හරිනේ නමුත් මේ චාර්ට් විචාර ක්ෂේත්‍රයේ මම අත්‍යන්ත ගොඩක් පරක් වුණා කියලා මමත් හිතනවා හේතුවක් මට තියාගන්න බැහැ නමුත් මට ඒ පිළිබඳ සිහිබුද්ධිය අවදි වෙනකොට තරමක් පරක් විදිහට මට හිතෙන්නේ ඉතින් මම ඒකින්ද තමයි අර ලාලක මහත්මයා කියපු මැදිහත් වීම කරේ මේ පිළිබඳ විවිධ ආందోලනාත්මක දේවල් තියෙනවා ඒක පැත්තක තියලා අද මම උත්සාහ කරනවා ඔයගොල්ලොත් එක්ක ටිකක් මේ කියන්නේ ඡායාරූප විචාරය කියන්නේ මොකක්ද කියලා කතා කරගන්න මොකද මේ ලංකාවේ සෙසු විශේෂත්ව සැලකුවම ඒ කියන්නේ සිනමාව හරියටම නැත්නම් වේදිකා නාට්‍ය හරිය එහෙම නැත්නම් මම කියන්නේ දෘශ්‍ය කලාව කියලා අපි කියන දේවල් තියෙනවා එතකොට මූර්ති කලාවෙන් නැත්නම් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඉන්ස්ටලේෂන් ආර්ට්ස් කියලා ස්ථාපන කලාව කියලා මේ විශේෂත්ව මොනවා සැලකුවත් මේ විශේෂත්ව හැම එකකම යම් මට්ටමක අපිට අපි කියන්නේ ප්‍රශස්ත කියලා කියන්නේ පිළිගත හැකි මට්ටමේ විචාර කලාවක් තියෙනවා හැම එකකම. එතකොට ඒ අයගේ විචාරය පිළිබඳ තියෙන අවබෝධය තරමක පුළුල් වගේ. ලංකාවේ සැලකුම. නමුත් ඡායාරූප ශිල්පය ගත්තම ඡායාරූප ශිල්පීන් දන්නේ නැහැ. අපි කරන්නේ අපි ලියන දේවල් හැම ලියන ඕන දෙයක් විචාර වෙන්නේ නැහැ. විචාර කියන සිද්ධාන්ත තියෙනවා. දැන් අපි ගන්න ඕන පිටුරයක් අපි කියන්නේ නැහැ මේ කියන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි මොනවා හරි කලාත්මක හෝ නිර්මාණාත්මක ඡායාරූපයක් කියලා නේ. ලැබ් එකේ ගියාම පිටුර ලියා ගන්නවා. මේ ඒ වගේ පතර ගත්තම ලිපි තියෙන ඕනෙද. මම මේක නෙවෙයි එකම විචාරකයා කියලා කියන්න අවශ්‍ය නැහැ මට තියෙන්නේ. නමුත් විචාරකයේ සිද්ධාන්ත මොනවද කියන එක තමයි මම මූලිකව අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඒකේ සහ ඊගා මම මේක මොකක්ද මම දන්නේ නම් ඊළඟ වෙන සමහර විදිහට දින එමුත් බහුම අපේ කරන්න තුවා කියලා පැයක් එකමාරක් මම එකමාරක් කරගෙන නැහැ පැයක් එකකට මම ගුවන්තරේ වැඩ කරන්න උත්සාහ කරනවා. ඒක නිසා ටිකක් ඔයගලන්ට දුරස්ත විෂයක් වෙන්නේ මම කතා කරන්නේ. බොහෝ විට ඡායාරූප ශිල්පයෙන් විතරට ඒ නිසා මම ආරාධනා කරනවා ඔයගලන්ට පුළුවන් තරම් සාවධානව අනුකම්ප දීලා ඔයගලන්ට කියන ඕනේ ප්‍රශ්නයක් අපි සංවාද වේලාවේ කතා කරලා පුළුවන් තරම් දුරට විසඳගමු. මගේ පළවෙනි යෝජනාව තමයි මේක ආරම්භයක් විතරයි මට. කණිකවට කරන්නේ මම ඉදිරියේ විචාරයක් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට මම ගන්නේ මූලික ආරම්භයක් විතර විශේෂයෙන් අද දවසේ මට මොකද විශේෂ පාරස්සේ පුරුදු ගොඩක් නැති දෙයක් අලුතෙන්ම කල්පනා කරනකොට අමාරු වැඩක් ඒක නිසා මේ මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඔයගොල්ලොත් එක්ක තේරෙන භාෂාවෙන් පුරුදු කරලා කතා කරලා මේවා කරන්න මොනවා හරි තේරෙන දෙයක් මම දැක්කොත් අසලා අදුත්තර දෙවියන් තරන්න ප්‍රශ්නයක් නැහැ ඒක මම ආයෙත් කතා කරන්න පුළුවන්. මූලික කාර්යය මම කියන්නේ අද වගේ මාතෘකාව චාරුක කලාව විචාරය සහ විශ්ලේෂණය. විචාරය විශ්ලේෂණය කියන්නේ දෙක. ඒක අපි කතා කරමු ඉස්සරහට. ඒ කියන්නේ ක්‍රිටිසිසම් and ඇනලිසිස් කියන්නේ. ඒක දෙකක්. මූලිකව ගත්තොත් ගොඩක් අය හිතන දේ තමයි ඒ කියන්නේ අපි හිතගෙන සිතුවිලි ඕන එකක් ඒ කියන්නේ විදිමත් සිතුවිලි. ඒවා අලකරන්න පුළුවන්. අලකරන්න පුළුවන් කියන්න පුළුවන් නේ. ඒවා පිළිගන්නේ නැහැ. ලෝකෙ ගන්න. ඒ කියන්නේ ලෝකේ චින්තනය කියන එකට ඉතිහාසය. ඒක තමයි පළවෙනිම කාරණේ මම කියන්නේ. ඒ කියන්නේ යම් කිසි තෝරාගත්ත විශේෂයක් ගත්තම ඒ විශේෂත්වය සම්බන්ධයෙන් චින්තනය. නිකම් අපිට හිතට එන සිතුවිලි නෙවෙයි. ඒ කියන්නේ අපිට හැමෙන්නේ අපි මොකක්ද ෆොටෝග්‍රැෆි කරනවා මොකක්ද කරන්නේ. මේ හැමෝටම සිතුවිලි දෙන්න ෆොටෝග්‍රැෆි කරන්නේ. ඒ සිතුවිලි ඕන එකක් ඒක පින්තූර ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳව සංවාද කරන කතා කරන ආපුවම ඒක විධිමත් අදහස් දැක්වීමක් විදිහට පිළිගන්න වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ඒවා නිකන් හිතගෙන සිතුවිලි ඕන කෙනෙකුට එන්නේ. එතකොට මේ පිළිබඳව විධිමත් ඇදහිීමක් හරි විධිමත් ගොඩනැගීමක් තියෙන ඕනේ යම් කිසිරකට කලා ඉතිහාසයෙන් සැලකුවා. ඒකේ දැන් ඒක උදාහරණයකින් අපි දැන් චාරු කලාව ගත්තොත් චාරු කලාව සම්බන්ධයෙන් කියන මූලිකම දෙවිතුමක්. අපි දන්නවා මේක මේ කාර්මික නෙවෙයි කලාව කියලානේ. අහලා තියෙන හැමෝනේ
කාර්මික කාලාවේ කාර්මික විප්ලවය සිදු වුණාට පස්සේ ආව පළවෙනි ආර්ට් එක. පළවෙනි කාර්මික විප්ලවය කියන දාලා දැක්කා. ඉතින් හැමෝටම එතකොට කාර්මික මේකේ තියෙන ප්‍රශ්නය තමයි එතකොට හැම වෙලේම තාක්ෂණික අංශයක් තියෙන එක තමයි බලසාර. විද්‍යාව. යම්ශුද්ධිය ඉගෙන ගන්න ඉන්නත් මේ හැමදාම පරිදි ඉන්නයි මොනවද කරන්නේ ඉගෙන ගන්න මේක ටෙක්නිකල්. එතකොට අනිත් පැත්තෙන් තියෙන ඊස්තටික්ස් කියලා කියනවා. සෞන්දර්ය. මේ සෞන්දර්ය රස විඳින එක. එතකොට මේ දෙකම අපි අඩුවඩි වශයෙන් හදාගන්නවා. උදාහරණයක් මන්දරචාර උපකරණය කරන ගියා, කලාත්මක චාර උපකරණය කරන ගියා, පරිජීවි චාර උපකරණය කරන ගියා. මේවයි සිද්ධාන්ත. ඒක පැත්තකින් තාක්ෂණය අවශ්‍යයි. අපි 2.8 ලෙන්ස් එකක් නැත්නම් මේ 50 mm මොකද්ද ඔය වගේ ලෙන්සස් වල ඉඳලා ෆුල් ෆ්‍රේම් දාලා එන්නේ ඔය වගේ තාක්ෂණික කතා බහක් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් තියෙන සෞන්දර්යය. කොම්පොසිෂන් කියයි එහෙම නැත්නම් මේ වර්ණ සකස්ම කියලා කියයි. අපි මේ වගේ සෞන්දර්යාත්මකව මේක ඉස්තටිකලි කොයිතරම් උචිතද අනුචිතද කියලා. මේකට දවසෙන් දෙකකි ਵਿਚාරය කියලා මේක පිළිබඳව විහිමත කරා. ඒ කියන්නේ දැන් අපි කොම්පොසිෂන් කියන එක ගත්තොත් කොම්පොසිෂන් සම්බන්ධයෙන් ඔයාලා හරියට ගොඩක්. ඒතකොට ඒ සම්බන්ධයෙන් දානාත්මක දහස් තියෙනවා ඥානත්මක දහස් තියෙනවා. ඒක වලින් දැන් දැරීමක් කරන කරකට අපි කියන එක ਵਿਚාරය. ඒ කියන්නේ පින්තූර උචිත අනුචිතව. මේ ඖචිත්‍ය කියලා කියන්නේ ගැළපෙනවද නොගැළපෙනවද මේ පිටුර. ඒකට හැබැයි මේකේ තියෙන ගැටලුව තමයි මේකේ පරණ එක කියලා එකක් නැහැ නෝ. මොන එකද? කලාවේ තියෙන ගැටලුව ඒක. ඒ කියන්නේ අපි හිතුව දැන් ගණන් හදන්න ගියා කියලා ඕගොල්ලෝ. 2.4 2.5 කියන ගණන් නේ. මේ හැබැයි ෆොටෝග්‍රැෆි හරියට නෑ. මේ මොනවා කලා විශේෂයක් එක්ක ආපුවම ඒසා ඒ කියන්නේ සංක්ෂිප්ත එච්චර ෆික්ස් නෑ නෝ. හරි ෆික්ස් එකක විචාරනද ගොඩක් විචාරනද? ලෝකේ හරි සංගතයිනේ ස්ථාවරයි. එහෙම ස්ථාවරනේ කලාත්මක විශේෂයක් එක්ක වෙනවා. ඒ කියන්නේ එක එකනා එක එක. මේකේ ඉහළම තලයට ආවත් මේ ගැටුම තියෙනවා. එතකොට මේක විධිමත් හදාගෙන තමයි මගේ අදහස විචාරණය සහ විශ්ලේෂණය කරන්නේ. එතකොට ඒකෙදි ආරවටක් නෑ අර මේ නලකට තුනක් කිව්වා වගේ ඒක උදාහරණයක් ෆොටෝග්‍රැෆි නම ෆොටෝග්‍රැෆි කරනවා ෆොටෝග්‍රැෆි නොකර කෙනෙකුට මේක කරන්න බෑ කිසි ප්‍රශ්නයක් නෑ. ලෝකෙ උදාහරණයකට චිත්‍රපටි විචාරය කරන කට්ටිය ලෝකෙ චිත්‍රපටි කරන්නේ නෑ. චිත්‍රපටි කරන කට්ටිය විචාරණය කරන්නේ නෑ. නේ? විද්‍යානාටි කරන කට්ටිය විද්‍යානාටි විචාරණය කරන්නේ නෑ. එතකොට මේක එකම හැබැයි එකම ගැටලුව තියෙන්නේ මේ විෂයාත්මක තාක්ෂණික නිසා විචාරය කරන කෙනෙකුට මේ විෂය හදාලා තිබීමේ වැදගත්කමක් තියෙනවා. මොකද සමහර තාක්ෂණික කාරණා තේරෙන්නේ නැති කමින් විචාරය කැලේ යන පුළුවන් chance එකක් තියෙන නිසා. නේ? ඒක තාක්ෂණික විෂයක් කියලා මම මතක් කරේ ඒකයි බලන්න. එතකොට මේකෙදි අපි ගත්තොත් දැන් උදාහරණයක් විදිහට ලෝකේ පළවෙනිම මේක ලෝකේ පළවෙනි පින්තූරේ ජොස්පෙන් නික්සේ කියන වංශ ජාතිකය ගත පින්තූරය හැමෝම දැකලා ඇති. ලෝකේ පින්තූරයක් මගේ අදහස මම ඔයගලන්ට තවත් විදිහකට කියන්න දැන් මම කියන්නේ නැහැ. හරි. මම ඔයගලන්ට කියන්නේ මේ ඕගලන්ට මම ඔයගලන්ට එක්ක බෙදා හදාගන්න උත්සාහ කරන මූලිකම කාරණයක් තමයි දැන් මම ඔය පැත්තට යන්න උත්සාහයක් නැහැ. කෙනෙක් ප්‍රශ්නයක් අහුවම කමන්නේ නැහැ මම. නමුත් මගේ උත්සාහයක් නැහැ තාක්ෂණික පැත්තේ ගිහිල්ලා ඔයගලන්ට විචාරය කරන්න මොකක්ද කියලා උගන්වන්න එක හරි. එහෙම නැත්නම් සෞන්දර්ය පැත්තෙන් ගිහිල්ලා විචාරය කරන්න. ඊට වඩා මම උත්සාහ කරන්නේ ඡායාරූපයක් කියන එක අපි එක්ස්පීරියන්ස් කරන්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද? ඔකම මගේ විෂය කරන්නේ. එතකොට මේක ඇතුලේ මම ඔටෝමැටිකලි ඔයගලන්ට මම ගමන් පදයක් තුල විස්තර කරනවා මේක අපි ඊට පස්සේ විශ්ලේෂණය හෝ විචාරය කියන එකට එකතු වෙන්නේ කොහොමද? මේක අතරමැදම කරගෙන. මගේ මූලික අක්ෂය අර. මම අය කියන මගේ මූලික අක්ෂය ඡායාරූපය කියන එක අත්දැකීමක් වඩ පත් වෙන්නේ කොහොමද? මේක වෙනස් වැඩක්. අපිට ඔක තේරෙන්නේ නැහැ. දැන් අනුර මාත්‍රේ නම් පන්ති දිගිනා වෙලෙම අපි බෙරිච්ච දවස් එක පින්තූර ගන්න. මේ මෙහෙම නොතිවිච්ච ලෝකයක්. ඒ ලෝකෙ අපිට මතක නැහැ. අපි මතක නැහැ අපි දන්නේ. නේ? අපි බෙදෙන්න කලින් ෆොටෝග්‍රැෆි කියන ලෝකෙ ඉපදුනේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය. පින්තූර. ඒ කියන්නේ කියන දේ ලෝකේ රෙකෝඩ් කරලා ආයි රිපීට් කරනවා. නේ? ලෝකේ නවත්තන්න පුළුවන්. කියන එක අත්දැකීමේ තියෙන විශේෂත්වය. මොකද්ද කියන එක තමයි මගේ මූලික විෂය කාරණා. එතකොට අපි ගත්තොත් ඒක උදාහරණයක් විදිහට ලෝකෙ මේක තමයි පළවෙනි පින්තූරය. ඒක නිකන් මෙයා මේ ටෙස්ට් කරන්න ගත්ත වගේ පින්තූරයක් අල්ලපු විදිහ. එතකොට ඡායාරූපය කියන එක ඒක අත්දැකීමක් විදිහට විශේෂ වෙන්නේ කොහොමද කියලා සාරි කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ මතකද දන්නේ මාර්ග හමුවට දිවිලම සහභාගී වෙච්ච අය මෙතන ඇවිල්ලා මේක කියනවා ආරංග සමාජයේ කතාවක් කියනවා මම ඒක එදාම ලියාගත්තා මේ මගේ එක දවසකින් කතා කරන්න පොයින්ට් එකක් විදිහට ගන්න. ඒක මම ඉස්සරහින් තව විස්තර කරන්න. ඔයගොල්ලෝ මතකද දන්නේ කිව්ව ප්‍රකාශනයක් කියනවා කාර්යපේන සීමාවක් කියන්නේ. හැර් මාර්ග දාලා මම මතක නැහැ කොහොමද ඒක කිව්වේ කියලා. ඒක ළඟ කිව්වා මේ දැන් අපිට දැන් බඩගිනි කියලා පින්තූරකින් කියන්න ඕනේ. අදහස ප්‍රකාශ කරන්න. බඩගිනි කියලා කියන්න ඕනේ. ඒකේ ක්‍රම තියෙනවා කියන්න පුළුවන් නේ. ඇක්ෂන් එක මොකක්ද දාලා බල මොකක්ද කරන්නේ කියන්න ඕනේ. බඩගිනි කියලා කියන්න කෙනෙක් අවශ්‍ය නම් අපිට මොනවාම කරින් හරි කියන්න ඕනේ. හැබැයි අපි එදා මේ හැගර මාත්‍ය පාවිච්චි කරන වචන තමයි කිරිබත් බඩගිනි කිව්වොත් කොහොමද
පින්තූර. මට ගිහිපත් බලන්න. කියන්නේ කියපුවම ප්‍රශ්නයක් නෑ. දැන් ගිහිපත් දිහා පෙන්නලා ඉතිහා බලන්නේ බලකලින් දැනගෙන කන්නනේ කියන්නේ. නේ? පින්තූරේ සීමාව ලිමිටේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ සාහිත්‍යයට සහ ඒ කියන්නේ උපංගික දෝෂයක්. මේක දාර්ශනික ගැටලුව. අපි හිතනවා මේක පින්තූරෙක විතරයි කියන්නේ. මේක පින්තූරෙක විතරක් නෙවෙයි කියන්නේ. මම හිතන්නේ මේක ගැන තේරුම් ගත්තොත් ඡායාරූපයක් කියන එක අපි මිනිස් අත්දැකීමක් විදිහට ශිෂ්ටාචාරයට එකතු කරපුවා මොනවද කියන එක මීට වඩා සංකීර්ණව වටහා ගන්න පුළුවන් කියන එක මගේ යෝජනාව. දැන් උදාහරණයක් විදිහට ලෝකේ මම ඉස්සරහට පෙන්නන්න කියන්නේ අපි මොනවා හරි දෙයක් ලෝකේ තියෙනවා. අපි ඊළඟ සයිඩ් එක. right. අපි ලෝකේ දේවල් අත්දකිනවා සහ එළිය බලනවා නේ. හැම වෙලේම එක තියෙනවනේ. ඒකට බටහිර දර්ශනය ඇතුළේ තියෙනවා. බටහිර දර්ශනය කියන එක උදාහරණයක් නෙවෙයි. බටහිර දර්ශනය කියලා තියෙනවා. ලෝකේ දැන් ලංකාවේ තියෙන ගැටලුව තමයි ඡායාරූප ශිල්පයේ වේවා වෙනත් කලා විශේෂ එකක් වේවා ඒක කරන බොහෝ දෙනා ඉන්නේ ඒ විශේෂයෙන්මයි විතරයි. ඒක විතරයි දන්නේ. මේක ටිකක් මම මට කියන්නේ කේස් එක. ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ එතනින් බෑ අපිට ලෝකේ ඇත්තටම ඒ කියන්නේ මොනවා හරි අපිට උදාහරණයකට කැමරාව කියන එක මුලින්ම චාරු ශිල්පීන්ට කලින් චිත්‍ර ශිල්පීන් හොයාගත්ත මේක හොයාගත්ත එකේ සුවිශේෂත්වය ශිෂ්ටාචාරයේ මොනතරම් වෙනසක්ද අපේ ඇති කරන්නේ කියන අපිට තේරෙන්නේ මේක අපේ අතේ ඉන්නවා අපි කොටනවා ගහකට ගහගෙන කරනවා ඒක නිසා මේ තියෙන සුවිශේෂත්වය වටහා ගන්න මම හිතන්නේ ඊළඟට ඒක අපි සංකීර්ණව යන්න ඕනේ ලෝක උදාහරණයක් විදිහට ලෝකේ අපි ඔටෝමැටිකලි කරන්නේ ඉන්න දේවල් දිනවා අපි කවදාවත් හිතන්නේ නැහැ නට්ටකට ඉන්න හිතන්නේ. මම එකකේ මට අද ඔක්කොම කතා කරන්න බෑ. సౌందර්යය, තාක්ෂණය ඔක්කොම මම එක ලයින් පොඩි එක ලයින් එකක් තමයි පාදන්නේ. දැන් උදාහරණයකට අපි හිතමු අපි ප්‍රතිදාවන කියලා මම කියලා මේ බෞද්ධ අදහසක් නෙමෙයි මම කියන්නේ. මම යනවා හරි මේ කියලා දැන් මම කියන කෙනාව අපි අහුවොත් අපි කාගෙන් හරිවා මම කියලා කියන්නේ කාටද? කාටද මම කියලා අහුවොත් කියනවා මම චාන්සි. තාම ඉච්චන. මම මේ මගේ අම්මා තාත්තා ඉන්නවා මගේ මම ඉන්දියක් කරනවා මම මගේ අම්මා තාත්තා මට මම විඳින්න ඉන්නවා මම ඉන්න මම මාව එක්ස්ප්‍රෙස් කරනවානේ මාව කියන්නේ මම වචනේට කියන්නේ නැහැ තවදුරටත් යනකොට කියන ඔච්චර නෑ මම හරි හොඳ ඉන්නේ මම ආගම සම්මුතියන් කියන්නේ ඉන්නේ මම රටට ආදරේ ඉන්නේ මම පළමුවත් රටට ආදරේ කරලා දෙවනුවත් රටට ආදරේ කරලා තෙවනුවත් රටට ආදරේ කරලා ඉන්නේ ඒක මොනවද කියන්නේ යන්නේ එතකොට අපි අර ඔච්චර දුර එතකොට මොකක්ද හිතුවේ මේකට තේරෙන්නේ නේ මම අහන්නේ මේකයි අපි ශිෂ්ටාචාරයේ සීමාවක් නේද මට මාව කියලා දැනෙන දේ වචනයට හරි මොනවාට හරි ගෙනල්ලා වෙන කෙනෙකුට ඒ කියන්නේ ලැන්ග්වේජ් එක භාෂාවට ගෙනල්ලා තවත් කෙනෙකුට සංජානනය කරන්න සංනිවේදනය කරන්න සීමාවක් තියෙනවා නේ අපි මගේ කවුද මම දන්නේ මම කවුද කියලා නෑ නේ අපි කියන එක එක්තරාගේ මිත්‍යාවාදික විෂය කරා මම ඒකට වැඩි දුර යන්නේ නෑ මේ ගැටලුව තියෙන චාරු ශිල්පය උදාහරණයක් විදිහට චාරු ශිල්පයේ ගමන තියෙන මූලිකම ගැටලුව තමයි චාරු ශිල්පයේ ලෝකෙට අලුත් මේ කියන්නේ කොහොමද අලුත් මානයක් එකතු කරන්නේ. ලෝක අමාරු කරාම ලෝකෙ මිනිස්සුන්. ඒගොල්ලන් කොහොමද ඉතරහට වැටෙන හිඳ අමාරුවක් තමයි. හැබැයි අලුතෙන් මේ අමාරුව අලුත් භාෂාවක් බවට අලුත් දෙයක් බවට. ඒක තමයි සත්‍ය පිළිබඳ ගැටලුව. ඇත්ත නැත්ත පිළිබඳ ගැටලුව. මම හිතන්නේ චාරු ශිල්පයෙන් කරපු ගැඹුරුම මිනිස් ශිෂ්ටාචාර කරපු බලපෑම. දැන් ගොඩක් අය හිතනවා චාර සාමාන්‍ය චාර ශිල්පය ගැන වැඩි අවධානයක් නැති කට්ටිය ළමයි පිටුරක් කියන්නේ නැත්තක් කියලා. අදවත් උසාවියේ පිළිගන්නවද? අදවත් පිළිගන්නවා. එතකොට චාර ශිල්පය කියන්නේ ඉගෙන ගන්න කට්ටිය නේද? උපන් දවසේ ඉඳලා නැත්තක් නෙමෙයි. උපන් දවසේ ඉඳලා. ඒක මැනිපුලේට්. හදපු දෙයක්. හැබැයි මේකේ සත්‍යයේ කොටසක් අරගෙන සංකීර්ණ තත්ත්වයක්. උදාහරණයකට අපි හිතමු චාර අපි කියනවා මම සාමාන්‍ය උදාහරණයක් කරන චාර ශිල්පයේ කාලය. අපි කියන කාලය කියන්නේ දැන් අපි කතා කරන්නේ හරි මම කියන ප්‍රශ්නේ වගේ තමයි. මම ඒක චාරිත්‍රයේ එළි විශේෂයක් මම කතා කරන්නේ මම කියන්නේ කවුද කියලා මම කියාගෙන මම හිතනවා මම දන්නවා. කවුද දිගට ප්‍රශ්නේ අහන්නේ නැහැ කැටින්ද. දිගට අහගෙන ගියොත් අපිට හම්බ වෙන මමක් නැහැ. මමත්වයක් නැහැ. අතුලක් නැහැ. මට මාවක් හම්බෙන්නේ. හැබැයි අපි ඒක වැඩි හිතන්නේ නැහැ. අපි කතා කරලා ඉන්නේ මම එනවා අද මම 9 මාට එනවා හරි දෙයක් මම කියනවා. අපි මම කීකේ ෂොක් එකේ ඉන්නේ. හැබැයි ගැප් එකක් තියෙනවා. ඒකේ පරතරයක් වෙනවා මම නගරට තේරෙන්නේ. සාමාන්‍යයෙන් මේ භාෂාව වැඩ ඒකට මම යන්නේ අනිත් පැත්තට එන්න. එතකොට චාරු ශිල්පයෙන් ඇති කරපු ප්‍රශ්නේ තමයි යථාර්ථය පිළිබඳ ගැටලුව. ඒ කියන්නේ සත්‍ය කියන එක රීප්‍රොඩියුස් කරනවා. මම කියන්නේ චාරු ශිල්පයේ කාලය හදන්නේ පිටුරකනේ. අපි කියන කාලය හදන්නේ. ඒවත් මේ පිටුරේ කියලා ගත්තා. මේක 120 ස්ටොක්ස්. එක්සිස්ට් එකයි. මේක 10 එකයි. මේක 20 එකයි. මේ කාලය වෙනස් නේ. හැබැයි අපි print එකට ගත්තා. ඒක print එක. ඒ කාලේනේ
මොකද එන මෙරට කරන්නේ? print එකේ නෑ. print එකේ තියෙන්නේ. ආලෝකය යහන් කරගෙන ඉපු ලයිට් වගේ. නේ? මම ඒකට හිතන කලාපයක් නේ. අමාරු වැටෙනවා මේ ගියාම අමාරු වැටෙනවා ලෝකන කට්ටියක් ඉන්නවා දාර්ශනිකයෝ. ඉතින් වෙන වැඩක් නැහැ. ජීවිත කාලේ මොකද තමයි කියෝ කියන්නේ මම කරන්නේ හිතන විෂය කලාපයක් කියන්නේ අපි හිතන්නේ වැඩ කරගෙන යනවා. හැබැයි මේක සීරියස් කරගෙනකොට මේක නක් ගලවන්න එක වෙලාවක ප්‍රශ්න එනවා. එක වෙලාවක ප්‍රශ්න එනවා. එන තැන් තියෙනවා. ඒක විසඳන්න බැරුව යනවා. නේ? අපලුනේ. එතකොට මම කියන්නේ මේක ඕන වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ දැන් ඕගලන්ටත් ඔළුව කටන්න නැති ටිකක් අමාරුයි වැට නැති. මම ඒකින්ද ධර්ම කාරණයක් කියනවා. මොකද මේක හැමෝටම අවශ්‍ය නැහැ මම. දැන් අද මෙතන ඉන්න අය අපි මෙතන මාතෘකාවක් විදිහට මේක කතා කරන්නේ මේක හැමෝම දැනගන්න ඕන කාරණයක් නෙමෙයි. මේ දැන් අහන්න පුළුවන් වගේ මේක දැනගෙන ෆොටෝ රැවි ගන්න. මේක දැනගෙන පිටුර ගන්න. මේක දැනගන්න ඕනේ දැන් පිටුර. හැබැයි මේක දැනගත්තම ගන්න පිටුර වෙනස්. මේක නොදැනගන්න පිටුර කියන්නේ මේ අපි දැන් ගන්න ඒවා. මේක දැනගත්ත පස්සේ ගන්න පිටුර කියන්නේ වෙනස්. එතකොට අපි දැන් උදාහරණයක් මම නිකන් දාලා වශයෙන් මගේ ඔළුව ඇතුලේ මම කැඩුවා කොටස් තුනකට ෆොටෝ රැවි කරනවා ඒක මුළු චාරු ශිල්පයේ කියන එක අත්විඳින විශේෂ කියන්නේ පුද්ගල පිටුර. උදාහරණයකට යටිම ගත්තොත් අපිට ඉන්නවා ස්පෙක්ටේටර්ස් නේ. පින්තූර බලන කට්ටිය. අපි ගන්නේ ගන්න නැතුව පින්තූර බලන කට්ටිය කියනවා. මංගල වෙන්න පුළුවන්, මල ජීවි වෙන්න පුළුවන් පින්තූර බලන. ඊගොල්ලෝ ඉන්නවා ප්‍රැක්ටිෂනර්ස්. මේක ප්‍රැක්ටිස් කරනවා. චාරු ශිල්පී නේ එහෙනම් මුද්‍රණ ශිල්පී. නේ? පින්තූර ගන්නවා. පින්තූර තාක්ෂණික විශේෂ මේක ප්‍රොඩියුස් කරන කට්ටිය. නිෂ්පාදනය කරනවා. ඒගොල්ලෝ කරකවලට වෙනවා. ඊට උඩින් ඉන්නවා ඒ කට්ටිය ලංකාවේ නෑ මමත් එහෙම කෙනෙක් නෙවෙයි මම ෆොටෝ ගන්න පයික මාව දාගන්න බා උඩ මේකට උඩ මේක කියන්නේ රෑන්කින් එකක් නෙවෙයි යා තත්ත්වයක් නෙවෙයි මේගොල්ලන්ට අරගොල්ලෝ ලියලා එහෙම එකක් නෙවෙයි මෙහෙම එකක් නැතුව ලෝකේ පවතින. ඒතකොට මේ අත්විඳින දේ නැවත ඒ කියන්නේ නැවත මේක විශ්ලේෂණය කරනවා වටහා ගන්න උත්සාහ කරන කට්ටියක් මේගොල්ලන් කියනවා ෆිලොසොෆි ආර්ට් ෆිලොසොෆි. එහෙම එකක් ලංකාවේ ලෝකරට අඩුයි ලංකාවේ නෑ. ඒතකොට මේක අවශ්‍ය වෙන්නේ ඇයි අපිට? මම කිව්වා උදාහරණයක් අපි ඒ කියන්නේ පින්තූරයක් ගන්නකොට අපි ප්‍රකාශ කරන්න යන දේ ප්‍රකාශ වෙනවා. අපිට ඕන එක ප්‍රකාශ වෙන්නේ. කියන ගැටලුව මම දැන් ඔය නමුත් නැහැ. මම කියන්නේ ගොඩක් අය හිතන දර්ශනය කියලා කිව්වම මේක මේ පඬිතුන්ට අවශ්‍යයි. ලංකාවේ විශේෂයෙන් දැන් දර්ශනය දාන්න ඉන්න එපා කියලා කියන්නේ තගක් දානවා එක තමයි දර්ශනය කතා කරන්නේ නේ. වාසේ ලංකාවේ දර්ශනය කියන වචනේ වැඩිපුර පාවිච්චි කරන්නේ දර්ශනය දාන්න. අර මේක කියන්නේ තගක් දානවා එක තමයි දර්ශනය කතා කරන්නේ. දර්ශනය කතා කරන්නේ ඒක නෙමෙයි. දර්ශනය කතා කරන්නේ කියන්නේ අපි හැමදාම වැඩ කරන හැබැයි අපි නොහිතන කලාපය හිතන්න ඕනේ. මහා බරපතල නෙමෙයි. ඇත්තම දර්ශනය කියන්නේ සරලයි. හොඳම සරලයි. ගොඩක් අය සරලයි. නේ? දැන් අත මිනිස්සුන්ගේ ගහුවොත් ඔයා දන්නේ නැද්ද ඔයා කවුද කියලා. හැබැයි මම හිතනවා ඔයා කී වැඩ කරනවා. මම නේ? කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඔයාලා ජීවිතේ පින්තූර ගන්නවා. ඔයාලා පින්තූර ගන්නේ අනිත් කෙනාට තේරෙනවා. කියලා අහුවොත් අපි කවදාවත් චෙක් කරන්නේ නැහැ. නේ? ඒ ඉඳහාට පිටුර ගන්නවා. මතනේ විශේෂ කලාපේ තේරෙනවා. මේකට තමයි විශ්ලේෂණය සහ විචාරය කියන අවශ්‍ය වෙන්නේ. ඒතර එතනින් තමයි හැමදේම ශිෂ්ටාචාරයේ සීමාව පනවන්නේ. මම ඒක දැන් ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නගෙන නැහැ. මේක දරවශයෙන් මතක තියාගන්න මෙහෙම සීමාවක් තියෙනවා. මේක මම හැමෝටම අවශ්‍ය නැහැ. උදාහරණයක් දැන් අර මම කියපු කීප ප්‍රශ්නයක්. ඒක ඇත්තටම දැන් හරි මහත්තයා දැනගෙන මම දැන් මම කිව්වේ ඒක දාර්ශනික ප්‍රශ්න. දර්ශනය ඇතුලේ කතා කරනවා උදාහරණයක් විදිහට අපි මිනිස්සු මේක අත්දිනවා. මිනිස්සු විඳින දේ මම මේ කතා කරන්නේ. ඕගොල්ලෝ පැහැදිලිවම විඳින දේ. ඒක පිළිවෙලකට කියනවා. ඒක තමයි දර්ශනය. මම කවුරු කියන කෙනා දර්ශනය කියලා කතා කරන්නේ ඒක පිළිවෙලකට කියනවා. අපි පිළිවෙලකට හිතලා උදාහරණයක් ඕගොල්ලෝ කවදාවත් හිතලා තියෙනවද? පළතුරු කනවා ඕගොල්ලෝ නේ? පළතුරු කනවා. පළතුරු කන්න බෑ. පළතුරු කොහොමද කන්නේ? පළතුරු කියන්නේ කන්සෙප්ට් එක. ඕගොල්ලෝ කන්නේ අඹ. එහෙම නැත්නම් තේන. කෙසෙල්නේ පළතුරු කන්න ඕන. පළතුරු දැන් ඔයගොල්ලෝ මම පළතුරු කනවා ඕනේ. නේ? පළතුරු කන්න බෑ. පළතුරු කියන්නේ කන්සෙප්ට් එක. දැන් මේක අපි හිතනවා කවදා? ඉතින්දා. හිතන්නේ. ඒකට කියන ඔන්ටි කියන්නේ. ඔන්ටොලොජි කියන්නේ පැවැත්ම ලෝකේ පවතින දේවල් තියෙනවා නොපවතින දේවල්. හැබැයි නොපවතින දේවල් හරහා තමයි අපි ලෝකේ හැමෙම සම්බන්ධ වෙන්නේ. පවතින දේවල් තියෙනවා. එක්සිස්ටිං පවතින දේවල් නෙවෙයි මොකක්ද? අඹ පවතිනනේ. පෙර පවතිනවා. කෙසෙල් පවතිනවා. හැබැයි පළතුරු එක්සිස්ට් නෑ. හැබැයි ඒක හරහා විතරයි යන්නේ. මේකට අප්‍රෝච් කරන්න ඕනේ. දැන් ලෙඩිකුර ගෙන්න පළතුරු ගෙන්නකොත් ඒතර අරු කැරට් ගෙනාවොත් අපිට බැහැගෙන වැඩි මොකක් කැරට් නෙමෙයි. ඒක පළතුරුක් නෙවෙයි කියන්නේ. අපි කැටගරි එක හදන්නේ ඒ කැටගරි එකට මිසක්
පිළිබඳ එළවෙන විදිය තමයි මම මේ ප්‍රැක්ටිස් කරන්න යන්නේ. සමහරවිට දැන් ඉන්නේ මම මේ ආයි ට්‍රක් එකේ ඉන්නේ ඔයගොල්ලෝ මේ මම කතා කරන්නේ විෂය කියන්නේ දෘශ්‍ය කලාවට දාලා සංකල්ප හැදිරි කරන්න තමයි මම ඒකට සාමාන්‍ය උදාහරණයක් දෙන්න ඔයගොල්ලන්ට ඉන්නේ දැනගන්න නිර්මාතයි මට වෙන්නේ කියලා කොහොමද දෙනකොට දර්ශනය කියන්නේ ඒ කියන්නේ මේක තමයි හැටි. අපි හැම වෙලේම ජීවත් වෙන ඇත්ත විදිය ගැන අපිට කම්මැලි හිතන්නේ. ඒකෙන් ඈතින් තමයි අපි කියන්නේ මම දන්නවා ඊට පස්සේ හරි අපි ඉගන්නේ. right මේ පිළිතුර මම අපි පාවිච්චි කරා අපේ හැම මහතකම මගෙන් ඇයි මේක පාවිච්චි කරන්නේ කියලා මේක මේ නීරස පිළිතුරක් අපි පාවිච්චි කරේ මේක අර මම පළතුරු ප්‍රශ්නේ වගේ එකක්. මේක ඔයගොල්ලන් සමහරවල් දන්නේ නැති මේ කොමියුනිස්ට් පක්ෂයේ ඒ කියන්නේ මේ සෝවියට් රුසියාව ඒගොල්ලන් විතරේ ඉඳලා ඒගොල්ලන් මේ නඩ කරනකොට පාවිච්චි කරපු පිළිතුර. සයින්. ඒක මේක ඉන්නේ මැදේ පාර. ඒ කියන්නේ දැන් ඔය ඊයේ පොඩේ රටක ඉන්නවා පාලනය කරන කට්ටිය. හැබැයි මේ පිළිතුර තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. එක වෙලාවක දැනගත්ත සලින්ගේ පාලනය බෙදවන්නට පස්සේ ලෝකේ මේ බින්දුවේ එකෙනෙක් මිසින් මකල 930 ගණන් නේ ෆොටෝෂොප් එකේ මේ මකල අපි ඊළඟ අර තියෙන අත බින්දුවේ උඩ ඒක ඇලෙක්සැන්ඩර් කියලා මම රුසියානු ඉතිහාසයේ දන්නේ නැහැ මම කියන්නේ එතකොට ඡායාරූපේ කතා කරනකොට අපි සත්‍ය පිළිබඳ සත්‍ය අපි හිතන්නේ පින්තූරකින් කියන්නේ සත්‍ය හැම අවුරුදු මම හිතන තරම් 50කට එහා මිනිස්සු හිතන්නේ සත්‍ය තමයි අර කලින් යටසයි හැබැයි අර ඒ කියන්නේ අර මේක ලෙනින් සහෝදරයන් මම කාටි කියන සයින් පත්නාට පස්සේ සයින්ට මොකක් හරි පොඩි පස්යෙන් තිබෙන ඇක්ෂන් එක ඒකට යාළුවා මම කළා ශිෂ්ටාචාරය යන්නේ යා ශිෂ්ටාචාරය නැති එහෙම වෙනවා නේ සිතාදාපයි කට්ටිය නැතිලා යනවා ඒක කොහොමද එහෙම වෙනවා ආයි නැති කට්ටිය එනවා එහෙම මම ඒ කවදා වෙන වැඩක් ඇත්ත ලෝකෙත් වෙන වැඩක් බින්දුවෙත් වෙනවා අපි හිතනවා බින්දුවේ ෆික්ස් බින්දුවේ සත්‍යයක් සංගතයි නේ සංගතනේ දැන් ඔයගොල්ලෝ හිතන තාමත් දැන් මේක ඊට කලින් පබ්ලිෂ් කරලා නැහැ සමින් තමයි පබ්ලිෂ් කරන්නේ පබ්ලිෂ් කරනවා කව පබ්ලිෂ් කරනවා එතකොට මම මේ කියන කාරණේ කියන්නේ අවුරුදු කීයක් අපිට මායාවක ඉන්න පුළුවන් අවුරුදු ගානක් ඉන්නවද අපි දන්නේ මේක නම් ලොකු ප්‍රශ්නයක් නෑ අපිට. රුසියාවේ ප්‍රශ්නයක් නේ. මට අපේ එක සම්මුන්නේ අපේ ඉස්සරහට මම දැන් අපේ මම කවුරු පටන් ඔබ කතා කරන්නේ මේ කාර්යෝප සත්‍යීති කියන කලේන නෑ මම කියන්නේ. ඒකෝනේ මේ තරකේ ඉන්නේ. මම කියන්නේ. නේ මේ තරකේ ඉන්නේ. ඔව්. මේ උඩ කියනවා. ඔව්. නම් මේ වගේ එහෙම ඒක ඇත්ත. ඒ කියන්නේ අපි කලාත්මක නම් කිව්වේ ඒ දෙක නෙමෙයි මම කතා කරන්නේ. චාර්කේ ෆන්ඩමෙන්ටල් එක මම කතා කරන්නේ. ලෝකේ කලාත්මක ඥාන ඒවා අපි කොහොමද දන්න නිර්මාණය කරලා කියලා නේ. දැන් අනිත් ප්‍රශ්නයක් ආවනේ අnder කියපු පිටුර කොහොමද දන්නන්නේ? තාම කතා කරන්නේ ඇත්තද මොකද කියලා බ්ලොග්ස් වල ගන්නක් තියෙනවානේ. ඒක තනිකරම කතා කරන්න ඕනයි. තනිකරම ෆොටෝ දෙන්නේ. ලයිට් ඩිරෙක්ෂන් එක. මෙහෙම බෑක් ලයිට් එකක් එන්නේ කොහොමද? මේව රිෆ්ලෙක්ට් වෙන්නේ කොහොමද? තරක ගේන ඔක්කොම ගේන්නේ ෆොටෝ එක. අnder කියන්නේ ඒක පර්ෆෝම් එකකින් ස්ටේජ් කරපු එකක් කියලා කියනවනේ. දෙවියන් අහන්න තමයි යන්නේ. නේ අපිටම ගිහිල්ලා චෙක් කරන්න යනවා හන්දේ යන්න පුළුවන් දැන්. ඇත්තම අපි දන්නේ නේ. නම් අපි යන්නේ හන්දේ යන්නේ නැති කියලා නේ. අපිට පින්තුර මෙන්න මේවා කරන්නේ මේවා තින්නේ. හොලිවුඩ් වල හදන චිත්‍රපටි වල හැටි නේ. දන්නේ. ඒකනේ සත්‍ය. මම මේක ලෝකේ කොහමද තියෙනවා. ඒක රිප්‍රසන්ට් වෙනවා. ලේසි. ලෝකේ කොහමද මේක අනුව තියෙනවා. ලෝකේ අපි මොනාරේ මම ඉන්නවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කියන්නේ විෂය මම අත්දකින පුද්ගලයෙක් ඉන්නවා. එළිය ලෝකයක් හැමෙන්නේ නේ මේ ලෝකයේ අත්දින්දියාව හැමදේම පතරයක් හැමදේම පතරයක් මේක නිරුත් තියෙනවා ඒක ඉතින් අපි ගණන් ගන්න මම අර කිව්වා හැබැයි මොකටද ආවම ඒක එක වෙලාවක කියනවා එළිය කරන්න බෑ මොකද අපි එතුවක් හිතන් ඉන්නවා බින්දුරෙන් කියලා අපි එතකින් හිතන්න වැඩ කරන්නේ නේ දැන් ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය වෙඩින් දැන් මේ ළමයිලා තියෙනවා වෙඩින් වලට ගියාම සාමාන්‍ය මුද්ද ගන්න මුද්දලාට මොකක්ද විතර මිනිස්සු ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින් පාටේ කොහොමද දන්නේ බැලුවද කියන්නේ බෑනේ රිප්‍රසන්ටේෂන් එකක් ඕනේ නේද අපිට ඒක සරල නෑනේ සල්ලිම නෙවෙයි ඒක ප්‍රශ්නේ මගේ නිකන් කරන ඉන්නේ කියන්නේ අර ඒකේ උත්සවය ඇවිල්ලා මුද්ද දානවා කියනවා ලොකුම සීන් එක නේ ඒක මිනිස්සු ආයි කියන්නත් දැක්ක මම කියන්නේ ඇත්තටම අපි අත්විඳිදී සංකීර්ණයි නේද කියලා ටෙන්ෂන් නේද හරිම ආතතිගතයි නේද ඇත්තටම තියෙන්නේ දගරදී ලේසි ඉතින් ආතල කියනවා කෙන්ට නිර්මාතයක් ඉන්න පුළුවන් නේ හැබැයි අපි ඇත්තට අත්විඳි මේක කියනවා අපි පැරන්ට්ස් මත ඉන්නවා
නේ? ඒක ආවේ මම කතා කරන්නේ මොකද? අපි හිතුවට අපිත් පිළිගන්නවා. කතා කරද්දී අපි කියනවා පිටුරු කියන්නේ ඇත්ත නෙවෙයි තමයි. හැබැයි අපි අවින්දනිකව පිළිගන්නවා නේද මේකේ තුත්තක් තියෙනවා. හැබැයි නැත්තම් මේ අපි අයිති ගහලා පිටුරු මේ ගිහින් පාස්පෝර්ට් දෙන්න. නේ? පාස්පෝර්ට් එකයි පිටුරු සෑහෙන මොකක්ද තියෙන පාස්පෝර්ට් කට්ටිය මං ගාන ඔකර අයිඩි කාඩ් කට්ටියෙන් දැන් අපේ කන්නඩි දාලා නැද්ද? ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ආයුර්වේදික විශ්වාස කරනවා. මේක ට්‍රුත් කියන්නේ ට්‍රුත් පිළිබඳ සත්‍ය පිළිබඳ සත්‍ය නියෝජනය. ඒක කලාවකට කියනවා. එහෙම නැති විදිහට තියෙනවා. මේ පාලිශීලි වැරද්ද චාරුක කරන ඩයිසින් පින්තූර ඒක තියෙනවා. දැන් උදාහරණයකට අදටත් කියන්නේ වයිලයිෆ් වල එඩිටර් පින්තූර පාරයි. මොකද කියන්නේ ට්‍රුත් එක අපි බලමු. ට්‍රුත්. ප්‍රෙස් පින්තූරේ සාමාන්‍ය එඩිට් කරනවා. වර්ල්ඩ් ෆොටෝග්‍රැෆි වල තියෙනවා. එඩිටර් දේවා වෙනම සෙක්ෂන් නැහැ. ඒක ඒගොල්ලෝ විශ්වාස කරන ඉතුරු සෙක්ෂන් එකේ තියෙනවා පරම සත්‍ය නියෝජනය කරනවා. රූපමය පරම සත්‍ය. රූපමය පරම සත්‍ය. නේ? මම ඒක තමයි පෙන්නන්නේ. ඒක මේක අපි දන්නවා. එච්චර සරල නෑ මම කියන්නේ. ඕක මම දන්නවා කියනවා. නමුත් වැඩ කරද්දී කොච්චර කොම්ප්ලිකේටඩ් කියන එක මම කතා කරන්න නිසා. අපි කියන්නේ. මේ වගේ උදාහරණ සයින් කරේම මකනේ. මිනිහට ෆොටෝෂොප් එකෙන් දීලා මොනවා කරයිද දන්නේ නැහැ. මකන එක. පොඩ්ඩක් යහනාමද මැක හරි පින්තූරේ මිනිහට පින්තූරේ ඕන. මැකෝ දැන්. දැන් මේ පළයාගේ පින්තූරේ තමයි පබ්ලිෂ් වෙන්නේ අතන වැඩි පුරා. උඩ තියෙන්නේ. දන්නේ එතකොට මේ සයින්ගේ කාලේ උනේ ඇත්තට එයාට ළඟ ඉන්න කාවත් විශ්වාස නැතුව. ඒ කියන්නේ ස්පයි කරලා ළඟම ඉන්න කාවත් ස්පයි කරනවා. ඒතර ඔහොම කරගෙන ගිහිල්ලා විශ්වාස නැතුව එතකොට පොඩ්ඩක් එහාට අයිනෙත් එක මම දැන් පින්තූරේ ඉතිහාසය ඇතුළේ ඉන්නවා. ප්‍රශ්නයක් වෙයි කියලා පින්තූර මරලා. ඒ කියන්නේ එයා කරන මොකද පින්තූර ටික විශ්වාස කරගෙන නැතුව. පින්තූර වැඩිපුරම විශ්වාස කරලා තමයි ඒක දේවල් මකන්නේ. මේක සත්‍යයක් නිරූපණය වෙනවා කියලා හිතනවා නේ. රයිට්. මේක උගල පේනවා දන්නේ මේ පිටුව පොඩි මට හොඳ කොපි එකක් හොයාගන්න නැහැ ඔන්ලයින්. යා ඊකටම රුසියානු ඉතිහාසය ඔබ දන්නේ දෙන්න මම මේක පිටින් වල ගන්න රුසියානු ඉතිහාසය කියලා මේ පාඩම මේ රුසියානු ඉතිහාසය තමයි මේක ඉස්මතුතා කියලා සිද්ධ වුනේ. ඒක මම මේ උදාහරණ ගන්න. ට්‍රොස්කි ලියන් ට්‍රොස්කි කියන්නේ යාගේ දෙවනිය ලෙනින්ගේ විප්ලවයට ගිහපු ලෙනින් මේ මරණයට පස්සේ ට්‍රොස්කි එක තරහ වෙලා සාලින් ට්‍රොස්කි පැනලා ගියා. සාලින්ට එක ජීවත් වෙන හින්දා රුසියාවේ ඊට පස්සේ සියලුම පළවෙනි ඡායාරූපවල ට්‍රොස්කි නැහැ ලෙනින් ඉන්නේ. ට්‍රොස්කි නෑ. දැන් මේක සුපර්කම ඡායාරූපයක් ඔයගොල්ලෝ දැකලා තුරු පිටුරේ දැන් තමයි පස්සේ හරියට පළ වෙන්නේ. ඔරිජිනල් පළ වෙච්ච පිටුර මෙතන. මේ ට්‍රොස්කි මොකක්ද? රයිට්. මම කියන්නේ සත්‍ය පිළිබඳ ගැටලුව. පිටුර වල අපි හිතනවා ට්‍රුත් එකක් නියෝජනය කියලා. ડોකියුමන්ට් පිටුර වල මම කියන්නේ. ඒක නෑ. කියන එක අපි හිතනට වඩා ප්‍රොබ්ලමැටික්. අපි හිතනට වඩා තීරණාත්මක. සමහර කලාපවල යනවා අපි කියන්නේ. දැන් මම ඉන්න කාලේ ඔය අනාසකෙන් ආයතන මහත්කාවට මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට පින්තූර සෙට් එකක් මේකේ ලෝකෙ මිනිස්සු ග්‍රහණය කරගන්න විදිය පිළිබඳව. ඒක අපි ලෝකෙ දකිනවා ඒක අපි රිපීට් කරනවා. හරි? දැන් මේ ඡායාපිලිපේ නැති කාලේ චිත්‍ර කීපයක් මම පෙන්නන්නේ. මේක පෝල් ඩිසයින් චිත්‍ර පිළිද මේක පෝල් ඩිසයින්ගේ ඊගාක මෙකරෙන්ජෝ කරවෙලියෝ. දැන් මෙයා කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති යථාර්ථයට ගොඩක් ළඟයි ඔබ්ජෙක්ට්ස්. මේ දැන් ඒ කාලේ තිබෙක තමයි දැන් තමයි යථාර්ථයෙන් ඈත් කරලා නිර්මාණශීලී වෙන්නේ. මොකද යථාර්ථය කියන්නේ කොහොමද ගන්න පුළුවන් නේ? ඉතුරු කොහොමද ගන්න පුළුවන් ආසන්න වශයෙන්. ධර්ම ආසන්න වශයෙන්. එතකොට මේ කාලේ තිබෙකට පුළුවන් තරම් යථාර්ථවාදී වන්නේ. කියනවා වගේම අදින්න. ඇත්තද කියලා හිතලා අපට අදින්න. පිටුර නෑ. කොට පෙපි නෑ. ඒක. නේ? යා. මේක රෙම්බ්‍රාන්ට් කියන සුපර්කට මයිල වල මහත්තයන් ගන්නවා. රෙම්බ්‍රාන්ට් ෆොටෝග්‍රැෆි කියලා හැම දිනම සිනමාවේ රෙම්බ්‍රාන්ට් කියන්නේ එතකොට ඡායාශිල්පී ලිපේ නැහැ රෙම්බ්‍රාන්ට් එක ෆොටෝග්‍රැෆි ලිපේ නැහැ මේ රෙම්බ්‍රාන්ට් පේන්ටිං එක රෙම්බ්‍රාන්ට් තමයි සංකීර්ණ විදිහට ලයිටිංగ్ කියන එක ස්ටඩි කරන්නේ ලයිටිං එන දිශාව අනුව ෂේප්ස් වෙනස් වෙන විදිහ ලයිටිං ඒක එයාට එනකොට තවත් යථාර්ථවාදී චිත්‍ර තවත් ඇත්තමවාදී මේක ප්‍රශ්නයක් අපිට ගන්නත් නැහැ ඒ කාලේදී මම කියන්නේ මෙච්චරයි යථාර්ථයෙන් හැම වෙලේම රිප්‍රසන්ට් කරන්න ඕනේ මිනිස්සුන්ට ඒක පුළුවන් තරම් සත්‍යවාදී ඒක ගැටලුවක්. ඒක වෙලෙ උත්සාහ කරනවා. මම මේ කෙටියෙන් කියන්නේ. විලියම් ක්ලේස් කියලා. ඒතකොට මෙයාගේ මේක මේ පිටතල අපේ වගේ මොලාකාර වෙනවා වගේ කට්ටිය මේක. ඔයාලට පේනවාද මේකට එනකොට ඉතාලි යථාර්ථවාදී නේද? පින්තූරයක්ද ගන්න, පින්තූරයක්ද චිත්‍රයක්ද වෙන් කරගන්න බැරි ගන්න. ඇත්ත එකක් බවට පත්. දැන් අපි නිකන්. right. දැන් ප්‍රශ්නයක් ආවා. මේක ගත්ත ෆොටෝග්‍රැෆි
मैं पेंटर समय में දැන් හිටියා. කාලකන්ණිය මම තමයි වැඩේ කළේ. පින් පොරණකෙන් ගත්තා මේ ජොසෙෆින් හිට්සේ බින්දුවක් අර ලෝකේ උගල දැකපු මුල්ම චාරුක ගන්න එක නමයි. යාගේ බින්දුවක් ඇයි සීලයි. ඊට පස්සේ අදවතුරු සීලයි ගන්න. එතකොට මම මේ සීලයි කියන දේ කතා කරන්නේ. හැම වෙලේම මම දැනගන්න ඕනේ ටොපික් එක. මේ එළිය දෙයක් තියෙනවා අපි ඒක රිප්‍රසන්ට් කරන්නේ. හරි? එළිය දෙයක් තියෙනවා ඒක උත්සාහය ගත්ත ඩෙවලොප්මන්ට්. ශිෂ්ටාචාරය. මම ඒක කියලා අපි හිතන්නේ නැහැ. අපිට දැන් කැමරා තියෙනවා තිබ්බ බඩු ලයිට් එකක් එකක් ගත්තා. ඔයා මේ කරන වැඩේ ඇතුලේ ලොකු හිස්ටරි එකක් තියෙනවා. මිනිස්සු සෑහෙන මහන්සිලා තමයි ඔය ගානට එකක් අරගෙන තින්නේ ඉස්සරහ. සාමාන්‍ය සමහරු ජීවිතේදී නේ ලෝකේ රවුම් කියපු මිනිහට ජීවිත දෙන්න ඕනේ නේ. ඒ වගේ වැඩ දෙන්නේ. එතකොට මේක ඒතර මෙන්න මෙතන ශිෂ්ටාචාරය වෙනස් වෙන පටන් ගන්න කියන්නේ මට ඕනේ. ඒ කියන්නේ රිප්‍රසන්ටේෂන් කියන එක පිටුර ෆොටෝගේ ගන්න පටන් ගන්නවා. චිත්‍ර දෙන්න තමයි. මෙතන චිත්‍රයෙන් ඡායාරූපය අතර තරගේ මට කතා කරන්න ඕනේ රිප්‍රසන්ටේෂන්. අපි ප්‍රතිනිධිපත් කිරීම. ඒ කොපි කරනවා කොපි කරන ප්‍රැක්ටිස්. නේ? ඇයි කොපි කරන්නේ? අපේ හැමලේ කොහොමද ශිෂ්ටාචාරය? right. yeah. ඉස්සරහ. හරි මේක මොඩර්න් ස්ටිල් ලයිෆ්. මේක චිත්‍ර ශිල්පියෙකු සමාජයේ විචිකරණ කරලා තියෙනවා. නේ? හෝල්ඩ් කරනවා. ස්ටිල් කරනවා. okay? ඔන්න පොඩ්ඩක් මේකේ වෙනස් වෙනවා. දැන් සීමාව ඔබවයි. මේක මිනිස් විඥානයේ සීමාව ඔබවා ගිහිල්ලා. නේ? ෆොටෝග්‍රාෆර් බ්ලයින්ඩ් කියලා කියන්නේ සාමාන්‍ය ෆොටෝග්‍රාෆර් දන්නේ නැහැ. ඡාය වෙන වෙලාවට කොහොමද බ්ලයින්ඩ් නේ දන්නවනේ නේ. අපි පින්තූරයක් ගන්නලා ඒක ඡාය කියන මාර ආර්ට් එකක්. පිස්සු ආර්ට් එකක්. ඒක ඕන මිනිහ තම වැඩේ කරනවා ඒ වැඩේ දන්නවනේ තමයි. ඡාය පිළිතුරු විතරක් ගන්න. ඇත්තටම ඒක ගන්න විදිහට උතම දකින්නේ ඊට පස්සේ දකින්නේ. මේ දන්න ඡාය උඩ යාම එහෙමනේ. මේ විනිරයක වයනවා. ඒ නීසෙකන්ඩ් එක අපි දකින්නේ නැහැ. ඒක සෝෂල් ස්පීඩ් එක දාලා බලුවොත් තේරෙන්නේ. ඇහිලා තිබිලා හැරෙනවනේ. ඒ කියන්නේ චාර්ජ් ෂීට් එක තමයි තමන් නොදන්න දෙයක් අතන තමයි නිර්මාණය. දැන් සෙමිනාරක මහත්තයා කිව්වේ රජිපාදේ ගහපු වෙලාවේ පිටුනේ සෙමිනාරක මහත්තයා කියනවා මන් දන්නේ නැහැ කොහොමද? කප්පට පිටුනක් කරනවා. අදත් ඒ පීගේ පිටුනේ ගිහිල්ලා මේ මිනිස්සයා මේ බොහොම ප්‍රසිද්ධ ආසියානු චාර්ජ් ෂීට් එක පොඩ්ඩක් පිටුනේ. යාදගිට එයා මොකක්ද ගත්තේ? මම කියන්නේ එක්ස්පීරියන්ස්. එක්ස්පීරියන්ස් එක අපි හිතන අපි දැන් ගන්න කට්ටිය හිතන දැනුවත් කරන්නේ. තිෂේ දැනුවත් කරන්නේ. එනිසා මේ සෙමිනාරක මහත්තයා හතර විතරට යනවා. යා මම දෙකයි වලසානේ කියනවා ඉතින් යා හදන්නේ හතර විතරට යනවා කියලා මොකද මේ අහවල් මේ අරු කියලා තේරුවා කියලා මම ගන්නවා ගන්න. එක්ස්පීරියන්ස් එක මොකද කියන්නේ බලා ගන්න බෑ මේ දන්නේ. ඒක තමයි ඒක ට්‍රූත් කියලා විශ්වාස කරනවා. හතර විතරට තුනේ නම් මම දන්නේ කොහොමද කියලා හතර විතරට කට්ටිය විශ්වාස කරන එක ට්‍රූත් කියලා. නේ? that's truth. ඇත්තේ. ඇත්තම මෙයා ගන්නවා දැන් ඉන්න මාර්ගෙට තියෙනවා. අර මොකද දන්නේ? ඒ මනුස්සයා කියනවා මම දැක්කේ මට මතකත් නැහැ මම හිතන්නේ මම ඒක ගන්න ඇත්තේ එයා එහෙමයි කියන්නේ මම හිතන්නේ මම ඒක ගන්න ඇත්තේ පැරට් එකේ කෙල්ලෙකට හෙළුණා මචං එයා දන්නේ නැහැ ඔව් අද ඒක පස්සේ කියන්නේ ඒ ඔයාට හිතන මේ තප්පරෙන් සිස්පයින් එක කොහොමද හිතනවද මොන කරන්නේ නේ ගෙදර ඇවිල්ලා ඔයා හිතනවා නැත්නම් පස්සේ අන්දී ගන්න කියලා දැන් ගන්න ඒවා හිතන්නේ නේ ඉවරද කාලවල සයිටවයි ඉවරද කොහොමද දාන්නේ හරි සෝරි මම කියන්නේ මේක ඔයාලට තේරෙන්නේ මේක beyond human experience මිනිස් අත්දැකීමෙන් එහා කැමරාවක් නැති දැනක මේක එක්ස්පීරියන්ස් කරන්න කියන්නේ මවා ගන්න පුළුවන් දේවල් නැති මේක මේසක් පර්ෆෙක්ට් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දැන් ඒකට අපිට තව පොයින්ට් එකක් කැමරා එක බලහි එහිම වූ ස්වරූපයක් තියෙනවා කියන්නේ කැමරාවයි යන්නේ ගන්න මොකද කියලා මම නෙමෙයි දැන් මේක ඔයාලා දන්නවනේ මේ පිටුවර ගන්න ගියාම පොරොරහසා ඉන්නකද කීයක් ගන්නද පිටුව අපිට එකයි දෙන්නේ නේ පිටුව 70ක් විතර අරගෙන හරි ෂොට් එකක් ගන්නවා දෙන්නේ නේ ඒකට යා දන්නේ නැහැ ගන්නවා කනවා වල මේක දෙනවා ගන්න ඒක විතරක් වෙනවා සේෆ් ඊයර කටියක් ඔක ගන්නවා පොළ ලියලා මම තේමයි මේ ඊයරලා මහා තමයි ඊයරේ හරියට අර කතා කරන්නේ ඒක එහෙමයි ෆොටෝග්‍රැෆි කියන මේක විෂුවල් එකකින් අපි ට්‍රුත් කියලා විශ්වාස කරන ප්‍රමාණය වැඩි ක්ලියර් දෙයක් නේ චා දැන් දන්නේ කෙනෙක් කියනවා හරි මොනවා කියලා කොහොමද දන්නේ ගත්තා ඒක තමයි ඩිවයින් වෙන්නේ චකාකාරු ඩිවයින් වෙනවා දිව්‍යමය යා උපත්යම මේ කියන්නේ මොන හරි මේ සංසාර බුද්ධ සංසාරේ මේ වගේ ඩිස්පෝල දාලා ඉන්නේ ඒ වගේ හිතනවා ඒක මිත් එක මම මිත් එකට ඇවිත් කියන්නේ හරි right ඊගාව පාඩේ මම මේ පින්තූරවල විශේෂයක් සමා වෙන්න ඔයගොල්ලෝ වගේ සම්භාව්‍ය ආරෝපිත ඉස්සරහ මේ වගේ අසමජාත පින්තූර පෙන්වන සිද්ධාර්ථයකට සමා වෙන්න මම හිතන හොඳ පින්තූර ඕගොල්ලෝ දැකලා තියෙනවා මට ඕනේ ෆොටෝග්‍රැෆි වල පොයින්ට්ස් කියනවා
ඒවට අවශ්‍ය පින්තූර තමයි මම කියනවා. ඉතින් ලෝක ශ්‍රේෂ්ඨ පින්තූර නෙවෙයි. මේක අර මේ ඕල් සිලෝට් කියලා ෆෑන් පේජ් එකේ Facebook එකේ මම ඒක ඩවුන්ලෝඩ් කරගත්තේ. මේක හැමෝම දන්නේ නැහැ. මම හිතන්නේ මේ කලුතර බෝධිය. ගොඩක් අය දන්නවනේ ඉතින් ඉහිලා තියෙනවනේ. එතකොට ෆොටෝග්‍රැෆියෙන් ඊගාව බදින පොයින්ට් එක මම අර කිව්වා වගේ ට්‍රුත් එක පිළිබඳ කාරණේට ඊගාව තමයි කිරීම මතකයි. මම මේ විචාර කරගෙන ඉන්නේ මගේ මම හොද හිතන්නේ කැලේමයි. මම ඊට විචාර කරනවා. විශේෂයෙන් කියන්නේ හරි මතකයේ පිළිබඳ. අපි ගත්තොත් ඕගොල්ලන්ට ඒක මිනිස්සුන්ට මතකයේ පිළිබඳ ඇයි මිනිස්සුන්ට මතක තියාගන්න. කියන්නේ කවුද සීරියස් එකද? මොකද? ඒක පළවෙනි කාරණේ තමන්ට තමන්ම මතක නැහැ. ඒක තමන්ගේ ඉතිහාසය මතක. ඒක අපි හිතමු ඊට අවුරුදු 15කට කාලේ. ඕගොල්ලන්ගේ හරි තාත්තා සතුරු මතකද? මතක නැහැ නේ? ඒක තමයි පින්තූරේ සමග. මේ පින්තූරේ අපේ මානසික අවශ්‍යතාවයක් නිර්දිෂ්ට කරන්නේ සංකීර්ණ. අපි හිතන ටෙක්නිකල් කියලා නේ? ඒ කියන්නේ ලෝකේ ස්ටිල් කරන ඒක අපි මොකදගේ ලෝකේ ස්ටිල් කරන්න පුළුවන් පින්තූර වලින්. ලෝකේ නරකයි. හරි හැබැයි ඒක ලොකු මිත් එකක් තියෙනවා. හැම වෙලේම එකක් ගන්න. හැබැයි අපි විශ්වාස. අපි මොයා ඉන්නලාවේ බලන් ඉන්න විදිය මොකක් හරි රවලා හරි මොනවා හරි එක පින්තූරයකින් අපි හිතන තියෙන එහෙම කට්ටිය ඉන්න ලෝකේ. දැන් අර මුල්ලාවමාගේ තරන්නේ නේද? මුල්ලාවමාගේ අපිට මුල්ලාවමාගේ ඉන්න මේ අල් ජිහාඩ් සංවිධානය කියන්නේ අල් ජිහාඩ් මොකද්ද? අල් කයිඩාට අයිති මාතුරු සංවිධානය. අල් ජිහාඩ් එක හදුවේ මුල්ලාවමා. මුල්ලාවමාගේ පින්තූරයක්. හදවල. යක් බාන්ඩ් එකක් තියෙනවා මේ මොඩල් එකේ ඉන්නද මිනිස්සු. මුල්ලාවමාගේ පින්තූරයක්. හරි දැන් ඔය එළි කමරාගේ දැන් කපිල්ලාමාගේ පොට්ටමාගේ පින්තූරමාගේ අද කපිල්ලාමාගේ පින්තූර. ඒතර පින්තූර නැති කට්ටිය ඉන්නවා ලෝකේ. හිටපුවා. ඒකේ පින්තූරයක් කියලා කියන්නේ එළියට කුසින් නැහැ. දැන් ඔයගොල්ලන්ගේ පින්තූරයක් ආවා කියලා Facebook එකේ මොබයිල් එක බලලා ලයික්ස් කියගෙන හරිනේ. නේ? හැබැයි අවරක කියනවත් එහෙමද? නෑ. ඇයි? මම කියන්නේ රිප්‍රසන්ටේෂන් එක. ලෝකයේ දේවල් ඒක රිප්‍රසන්ට් කරනවා කියන එක හරි අමුතු තර්කයක් තියෙන. ඒකට එහිම අමුතු තර්කයක් තියෙනවා. මම කියන්නේ අපි මේ ෆොටෝග්‍රැෆර්ස් කතා කරන ලයිටින් මේ ඊස්තටික්ස් නරකයි නේ මොනේ කිච කරන්නේ කියලා. හොඳයි ඒක අපි ප්‍රැක්ටිස් කරනවා ඒක. නමුත් අපි හිතනවා ෆොටෝග්‍රැෆි කියන එක පරම සත්‍ය පවතින්නේ එතන. එතන නෙවෙයි මම. කනක් තියෙනවා. ඒ කියන්නේ ඒකනේ අපි සෑහෙන මහන්සි ඊට වඩා ගොඩාක් තරකන තියෙනවා චාර්මි. මේ මම කියන කලාපෙදී ඕගලගේ ඔළුවේ තියෙන එක කැලලක් දින. ඒක තමයි මේ බෝඩ් එකට ආවම අපිට ඔළුවේ තියෙන කලාකාරයෙක් විදිහට. කලා කියන්නේ කලා න්‍යාය. ඇත්තට අපිට උගන්වනවානේ ප්‍රයිවට් පබ්ලික් කියලා දෙකක් නේ. ෆොටෝග්‍රැෆි වලදී වැඩි ඉස්මුත්තාල. ප්‍රයිවට් පින්තූර කියන පබ්ලික් පින්තූර නේ. ප්‍රයිවට් ඇල්බම්ස් වල අපි පින්තූර තියෙනවා. ඒක එකක්. දැන් නම් මේක ඒ බෝඩ් එකක් නැගලා ඉඳින්නේ Facebook තියෙනවා. මම දන්නේ ඊයේ අපේ හදන්න. පබ්ලික් කියනවා. ප්‍රයිවට් කියලා ප්‍රයිවට් කියනවා පබ්ලික් කියලා. පොඩි කේස් එකක් තියෙනවා නේද? එහෙනම් ඡන්ද කාලේ අර පින්තූර තියෙන ඒවා ප්‍රයිවට් කියනවා ඒවා පබ්ලික් කරනවා. නේ? එහෙම නැත්නම් පබ්ලික් කියනවා ප්‍රයිවට් එක. ඒ වගේ මාරු ඉතින් අපි ඒකතර සංකීර්ණ නොකර අපි කියමු ප්‍රයිවට් පබ්ලික් කියන එක කියන්නේ පොදු පෞද්ගල කියන අවකාශය මෙතන. බලන්න එතකොට මේ වගේ කියන්නේ අර වගේ මම කියපු පුද්ගලයෙක් පින්තූරයක් වුණත් වෙන්නේ යා පෞද්ගලික වශයෙන් පින්තූරයක් වෙන්න පුළුවන්. නමුත් ඒක පින්තූරයක් කියන්නේ මෙච්චර පින්තූර දින ලෝකයේ පින්තූරයක්. ඒක එක්ස්පීරියන්ස් එකක් විදිහට ලෝකෙට අතිශීක්ෂ ලොකු අවධානයක් ගන්නවා නේ මම කියන්නේ හැම වෙලේම එළියේ අපේ ලෝකයක් තියෙනවා අපේ අත්ති තියෙනවා මේක රිප්‍රසන්ට් කරනවා මේක තමයි මගේ ත්‍රිකෝණය කොච්චර මතාව කරලා ඒකේ විවිධ පැත්ත හරි මම කියන්නේ දැන් මේ කලුද මේ අපි දැක්කා තියෙන කලුද නෙවෙයි මේක ඕල් කරන්න පුළුවන් පින්තූර ටික විතරයි මේක එක්තරා ආකාරයක අපි කියතකි අපිව අතීත කාලයකට ඇදගෙන යනවා පින්තූරේ තියෙන යථාර්ථය මොකද්ද ඒක හැම වෙලේම ඩෙඩ් රීල් හැම වෙලේම ඩෙඩ් රීල් මරුණු ඇත්ත නේ සුපර්කට කවුද මේ සිජාන් අර අපි දැක්කු මුලින්ම දැක්කු චිත්‍ර ශිල්පියා යා කියලා තියෙනවා යක් කාලේ ෆොටෝග්‍රැෆි නෑ ඒත් යාගේ කියලා තියෙනවා විෂුවල් ආර්ට්ස් එක කියලා පොල් සිජාන් කියලා තියෙනවා පොල් සිජාන් මේ පේන්ටිංස් බලන්න හරි ලස්සනයි ඔන්ලයින් තියෙනවා මේ පොල් සිජාන් කියලා තියෙනවා මේ ඔයා මොනවාරි කොලේකට ගන්න චිත්‍ර ශිල්පියනේ අපිට මාර්ගවලගේ ෆොටෝග්‍රැෆි වල ඔයා මොනවාරි පිටුරක් ගන්න යනවා ඉතාලම ඉක්මනට යනවා මොකද මේ මොහොතේ ඉන්නේ ඊගාවට මෙහෙම කරනවා ලයිටින් නේ එතකොට මේක මොන මොහොතද අපි රෙකෝඩ් කරන්නේ ඒ රෙකෝඩ් කරන මොහොත තමයි ඉතිහාසය පුදුමයි නේ රෙකෝඩර් මොමන්ට් එක තමයි
අරකයි කියලා කියන්නේ මොකක්ද කියන්නේ ආකාශ සම්මානයි. ඕගොල්ලන්ට තමයි සංරක්ෂණ ආකාශ කියලා කියන්නේ ආකාශ විශ්ලේෂණ ලෝකේ. ඇයි ආකාශ කියන්නේ සංකීර්ණ මාතෘකාවනේ ලෝකේ. ආකාශ කරනවා. එතකොට පින්තූරයක් නවත්තන ඉතිහාසයේ මොකක්ද? ඒක තමයි ඉතිහාසය. කැමතිමත් නැති උනත් ඇත්ත උනත් නැති උනත්. නේ? මෙන්න මේ ෆැක්ට් එක මම කියන්නේ මේ කාරණේ සීරියස්ලි ගන්න යනවා මේ කරන්නේ කොහොමද? උදාහරණයක් විදිහට මම දන්නේ ලංකාවේ වාතාචාර ශිල්පීන්වා ඊගාව කවුද? මම ලයිබ්‍රරිස් මේන්ටේන් කරන කට්ටිය ඉන්නවා. ඉස්සර නිහාපණන් මහත්තයා මේක කරා. ඊයේ මාසේ ඔයගොල්ලන්ට කතා කරපු මාසේ වුණා අපි ආගම මහත්තයා අනුනාදුනේ අතම අනුනාදුන බව ගොඩක් නැහැ. අනුනාදු මහත්තයාගේ වගේ වැඩ දැන් කරනවා කියලා මම දන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ බැලුවොත් ලංකාවේ මේ මොහොතේ ලංකාවදී කොළඹ විතරක් ගන්න. මොනතරම් සීක්‍රේ වෙනස් වෙනවද? නේ? අපි ආශ්චර්ය කරලා යන්නේ. එතකොට ආශ්චර්යයට කලින් ඔබේ කාලකම් ඉන්න ඕනේ තියෙන්නේ. ආශ්චර්යයට කලින් තියෙන්නේ නේද නේද? ආශ්චර්ය කියලා ආය ආශ්චර්යයට යන්නේ නැහැ. දැන් ආශ්චර්යයට කලින් තිබේ මොකද අපිට? ඒ අප්සෙට් ලෝකේ තියෙන්නේ. ඒ අප්සෙට් ලෝකේ ෂූට් කරන ඉන්නේ නැද්ද? මම නෑ නෑ. ඉතාලම සීක්‍රේ වෙනස් වෙනවා. මම කියන සිසැන්ටි ලොජික් එක නෙවෙයි. සිසැන්ටි මේ දැන් මේ මොහොතේ වෙනස් වෙනවා. මේ ලයිට් එක පිට වෙනස් වෙනවා. අර බෞද්ධ අර්ථය වගේ. එහෙම ගන්න නෙවෙයි මම. ඊට කාලයකින් දිනු කරගත්තා අතිශය වේගෙන් වෙනස් වෙනවා බලන්න. මේ ෂූට් කරලා කියන්නේ නැත්නම් ඒක. මම කියන්නේ මම මේ කියන කාරණා අපිට මොකක්ද දන්නේ නැහැ ඉන්න සාහිත්‍ය. ඒගොල්ලන් නම් පරිබලන පොඩි ළමයි ඉන්නුන වාසින් ඉන්නුන පාරවලදී ඈත මිනිස්සුන් නේ ඒගොල්ලන් පොඩි කියලා දන්නේ මම ඒවා ගන්නේ පාන්නේ කියන්නේ සමහරව ඇතුලේ ඉන්නද දෙනවා ඒ ඇතුලේ ඉන්නවා මොකද කියන්නේ ඇතුල හදලා ඉන්න අපිට දැන් බලන්න හොඳයි සහෝදරයගේ ප්‍රශ්නේ මොකද මේ මම මාට මේ විරුද්ධව මේ කතා කරන්නේ නමුත් ඒ තින්කින් මගේ අර්ථ තියෙන්නේ ඒක මෙහෙමයි අපි දැන් බේරෙන්නේ ඕනම නේ මොකද එහෙදිලා සුපරකට චර්චිල් පින්තූර දෙක කරන කේන්ති හිටින්නේ නේ චර්චිල් සුරුටුවක් අරගෙන කඩේ යන ඉන්නවා චර්චිල් ෆොටෝ එකක් ගිහලා මෙහෙම මේ මොකද කේබල් ටිවිස් එකේ අර තියාගෙන සුරුටුවක් මොකද චර්චිල් හැමදාම ඉන්නේ අපි දැන දුන්නා. hina වෙලා. කලෝ මචං කරේ පොඩි එකක් දැක්කොත් අනේ බැලි. ඒ වගේ. හා මෙහෙනි. හරි. ජති මෙහෙනි. හරි. එතකොට දැන් අපේ කවුද මේ නෑ සුදත් සිල්වා බලන්න. ජති මේ ෆොටෝග්‍රාෆර් ගිහිල්ලා ඇද්දා පයිප්. අරුනේ ටාටා මම ඉතින් සීන් එකක් එනවා දුන්නුනේ. හරි. එතකොට අනුබන්ධන ලැංග්වේජ් මම කිව්වේ නෑ. මම කියන්නේ කයි සංකීර්ණ ලැංග්වේජ් එක. මම පොඩි කාලේ ඉඳන් ඔබ හිතන එක දාන්න. ඒ ටොපික් එකට මම එනවා ඉස්සරහට. හරි. පොඩ්කාස්ට් එක මම කියන්නේ නෑ ජර්මනි. මොකක්ද කියන්නේ? එතකොට මේ සුට් වෙනවා. අදගම අර එක රියැක්ෂන් ඉස්සලා ෂූට් කරනවා. ඒ මොහොත ඒක තමයි එතන. මම මේ ඔපොසිට් තාම කියන්නේ. අපි දැන් අපි කැමතියි. අපි ජාතිය කියලා දකින්න. නේ? අපි තේරිලි ගන්න කියන්නේ ඇත්තටම කියන්නේ මට කියලා කතා කරන හැම වෙලේම මට පිටාවේ එන්න තලදාගෙන ඉන්න ඩයල් එක. ඌ පින්තූර වලින් කරන්නේ. ඌ ඉතිහාසගතයෙන් සෝරි ඌ නෙවෙයි. සමහරවිට මේ මහත්තයා නැත්තම් මේ හැකුසගේ මේ බින්දවට හැම වෙලේම බයින් පොඩා මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. මේ කතා කියන්නේ මේ ඌ එහා දෙන්නේ කියලා. මම අතන ඇයිද දෙන්න. මේ මහත්තයා ජර්ජි මහත්තයා මේ දීලා ඒ කියන්නේ යා හරිම ප්‍රසන්ට් වෙන්න පින්තූරෙකට හිනාලා රේන් සන්තෝෂයි. ඒක කොහොම හැපි කියන්නේ කොහොම හැපනින් මනුස්සය හැපනින් දැන් වචනේ කියන හැපනින් නේ. හැබැයි මේ එතනින් හරිය සුට් කරන්නේ නැහැ. ඒතකොට ජර්ජිලි සුට් කරා. උන්ලා හිතන්නේ සුට් වෙන්නේ ඒක රත් වෙන්නේ හිතේ කියලා. පින්තූරේ. උදන්නේ මොකක් වෙන්නේ? සමහරවිට පොරහලන්නේ. මාගේ සමහරවිට වැඩි අලක්කන්නේ මම පබ්ලික් එකේ තමයි මේ මොකක්ද නේ ඉස්සරහනේ. මේ මහත්තයා පොරහ දන්නේ ඊට මොනවද වෙන්නේ? යුසුෆ් කාෂ් තමයි. යුසුෆ් කාෂ් කියන මොකද? මේ සුපර් යාර්ෂිපේ යුසුෆ් කාෂ් දන්නේ ඊට මොනවද හම්බෙන්නේ? භයානක කාලයක් වුණා. ඕල්ඩ් එක පටන් ගන්න, සීතල යුද්ධේ පටන් ගන්න, නරක අමාරුක ගන්නේ. පබ්ලිෂර් එක වගේ කරලා බලන්නේ නැහැ පිටුරේ. ලංකාවේ ඉන්නේ මේක කරා. ඒක කියන්නේ
ලංකාවේ කිජ කරන අතරේ හොඳට කරා මේක කියන්නේ ලංකාවේ එක චාරිත්‍ර ශිල්පී මේක කරා ශ්‍රියන්ත වල්පොල. ශ්‍රියන්ත වල්පොල කියන චාරිත්‍ර ශිල්පියා අති ගෞරවනීය අති පූජ්‍ය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඒ වගේ බින්දුව ටික කරලා තිබ්බා. එයා තමයි ඔයාලා විදිහට හිතන්නේ නැහැ නෙවෙයි හිතනවා. අපි ජීවිතේ ගැන හිතන්න ඕනේ. හැබැයි බින්දුවේ අරගෙන කියනවා. චන්ද්‍රිකාගේ මේ වගේ රියැක්ෂන්ස් අරගෙන ඒක කවදා ලියන්න බෑ. නේ මිනිහෙක්ගේ මොකද ඒක තමයි ෆොටෝග්‍රැෆි ලැන්ග්වේජ් එකේ තියෙන සුවිශේෂත්වය නේ. කටික් එක කටික් මන් කියවන අරු මූ කියලා මදි. බින්දුවක් දැම්මම බඩම පැහැදිලි වෙනවා. ඒ වගේ ඒ කියන්නේ චන්ද්‍රිකාගේ රියැක්ෂන්ස් එක ගත්තා පහුකාලේ චන්ද්‍රිකා බලේ ඉවතුනට පස්සේ මම දැක්කා බලේ සංග්‍රහයේ රාවේ පත්‍රය වගේ තැන්වල හැමතැනම කියන්නේ බින්දුවේ. හරිම රළු මුණක් තියෙන ඒ වගේ පිටු කියන්නේ. ශිෂ්ටාචාරය යාව නොපෙන්නු කියන්නේ. ෆොටෝග්‍රැෆි කියන්නේ විශ්වද වෙනදී අපිට හැමදාම පෙන්නු චන්ද්‍රිකා වෙනකොට තව චන්ද්‍රිකා. නේ? තව චන්ද්‍රිකාව කලින් පැත්තෙන් ප්ලෑන් කරලා ගෙනව ශ්‍රියන්තවා. එතකොට ශිෂ්ටාචාරය ආව ඉඳන් ගන්නවා චන්ද්‍රිකා. නේ? චන්ද්‍රිකාව උඩට හැමදාම කලින් ඉඳන් ගන්නවා පොඩ්ඩක් කල්පනා කරන්න. පේන හිතන්නේ මම කිව්ව එකයි ඒක ප්‍රශ්නේ හොඳයි. ඒක ඉතින් දෙවියන් අතර තමයි බලන්නේ. හරි. අපි ආයෙ ටොපික් එකට ආවොත් මම මේ කියන්නේ මේක පෙන්නුවේ මේ එක්ස්පීරියන්ස් එක ෆොටෝග්‍රැෆි එක්ස්පීරියන්ස් එකේ කියන තියෙන වෙනස. අපි යන්නේ. රයිට් මම තව එකක් දෙයක් කියලා මෙතෙන්. මේක එන්න කලින් එකක් කාරණා තියෙනවා. අපි ඕගොල්ලෝ නිතරම මෙන්න මෙහෙම ෆීලිං එක. හැඟීම. මම කියන්නේ. ඕගොල්ලෝ හැමෝම පින්තූර ගන්නවා හරි මොනවා හරි නිර්මාණය කරලා ඉතින් කවුරුහරි මේ ඉන්න කට්ටිය අදාළ සම්බන්ධ කට්ටිය. මෙන්න මේකක් තියෙනවා. මේකත් ආයි මගේ කතාවක් නෙවෙයි මේක. බාහිර දර්ශනීය කියන එක ඔන්ටොලොජි කියන විශේෂයෙන් කියන්නේ. ඔන්ටොලොජි කියන්නේ මේ සත්භාවය. පැවැත්ම පිළිබඳ විස්තර. එතකොට ඒකේ කියන එක තමයි ලෝකයේ අපිට හැම වෙලේම පරම රෙෆරන්ස් එකක් තියෙන්න ඕනේ. පරම රෙෆරන්ස් එකක් කියන්නේ මූලාක්ෂර. නේ? හරි මූලාක්ෂර. මූලාක්ෂර වගේ. මූලාක්ෂර කියන උදාහරණයක් තියෙන අපේ මුළු ජීවයේ ෆොටෝග්‍රැෆි අනම්මන නෙවෙයි අපේ මුළු ලයිෆ් එකේම පරම රෙෆරන්ස් එක මොකක්ද? සූර්යය. අපි කාටවත් සූර්යයා බවට පත් වෙන්න බෑ. ලෝකෙට කිසිම දෙයකට සූර්යයා බවට පත් වෙන්න බෑ. ලෝකේ තියෙන පරම පැවැත්ම සූර්යය. සූර්යයෙන් තමයි ඉතුරු සියලු දේවල් සිද්ධ වෙන්නේ. නේ? මේ උපමාවක් කියන්නේ දාර්ශනික උපමාවක්. එතකොට අපි වැඩ කරන්න යද්දි මේ ඇත්ත ලෝකේ පවතින භෞතික සූර්යයා ගැන නෙවෙයි මම කියන්නේ සංකල්පය. හරි? අපි කාටවත් පින්තූරයක් ගන්න හරි ලිපියක් ලියන්න හරි වේදිකානාට්‍යයක් කරන්න හරි නැහැ නේද? පරම වර්ක් එකක් ඔළුවේ නොතියාගන්න. පුළුවන්. දැන් අපි කියන මෙතන පින්තූරයක් පෙන්නනවා මේ පින්තූරේ මයි. හරි. ඒ කියනකොටම මගේ ඔළුවේ තියෙන පරම පින්තූර. කවුද ඒක ගත්තේ? කවුද ඒක ගන්නේ? එහෙම නැහැ. ඒක හැම වෙලේම shift වෙනවා. හැම වෙලේම මාරුයි. නේ? දැන් පේන්ටර්ස්ගේ කාලේ පරම පින්තූරේ අර නිච්චගත පින්තූරේ වෙන්නේ. පේන්ටර්ස්ලා දාඩිය දාගෙන නේ? දාගෙන ඇද ඉන්නවා මේ එක පාටම කාවන්නේ කියලා අග්ගලා. හරි. එතකොට පරම එක පේන්ටර්ස්ලා කියන වැඩ ටික. ඒක මම ලොකු ප්‍රශ්නාවක් ඉතිහාසය වලදලු ඉතින් ලොකු ප්‍රශ්නාවක්. නේ? පරම එක කවුද කරන්නේ? පරම. දැන් මනිනු දිනුවේ ඒකයි අර මාව අභියෝගයට පත් කරපයි කිව්වේ ඕක පරම විචාරය. අපි කියන්නේ එතකොට අපි මොකද අපි ඔටුවද? කියලා තමයි මම කියන්නේ. මේකටම හරි දෙන්නවා. නේ? මම කියන්නේ හැබැයි සරල දෙයක් නේ. ඒකින් තමයි මම ඊට පස්සේ යන්නේ. මොකෙන්ද මේ මගෙන් ගන්න? ඒ. කවුරුද මම ආවා කියන එක අපි කොහොමද පොඩ්ඩක් මාතර වෙන්නේ. අසතෝරේ මතකද දෙයක් කරන්නේ මම කියන්නේ මොනවා අසතෝරේ ඉන්න දන්නවා ඒ කියන්නේ හැම වෙලේම මට උත් ඒවා ඉන්නේ අපි දෝ ඒ කියන්නේ මම තමයි පරම නේ පරම වාක්‍ය පරම වැඩේ කියලා කියමු අපි වර්ක් එකට අල්ලන්නේ කියන්නේ වැඩේ කියලා වැඩේ පරම වැඩේ කරන්න එහෙම එකක් ඔළුවේ නැතුව අපිට පින්තූරයක් ගන්න පුළුවන් බෑනේ කියලා හැබැයි ඒක මම කියන්නේ අපි සංවිධානයලා ඉන්නේ මිත් එකක් වගේ හැබැයි ඒක නරකයි නේ හොඳයි ඒකින්ද තමයි මෙච්චර කාල ලෝකෙ ගත්ත දෙයින් ඉගෙන ගත්ත හොඳ බින්දුරු ටික ගත්තේ නේ එතන මම කියන්නේ එක්ස්පීරියන්ස් එක ගැන මේක පොඩක් ඔළුවේ මතක තියාගන්න අපිට ඉස්සරහට ඕන වෙන්නේ ක්වොලිටි නයිස් මේ මූලිකව ගත්තොත් කියන්නේ අපිට ලෝකෙ ඕන වැඩක් කරන්න දෙනකොට අපි පරම වර්ග එකක් ඔළුවේ දාගන්න කියනවා එන්ෆැන්ටසයිස් අපි ඔළුවේ මවාගෙන තමයි ගන්න එහෙම වර්ග එකක් ඇත්තම ලෝකෙ එහෙම රෙෆරන්ස් එකක් නැහැ ඒක එක කාලයක් ඉතින් එහෙනම් ඊගාව කොටස මේක ආයි ගත්තේ අර අපි කතා කරපු ටික ආයි එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඉදිමත් chart එකේ මම මෙච්චර ලා විස්තර කරපු ටික ලෝකේ තියෙනවා ඒ කියන්නේ අපි මේ chart එකේ ඉන්න අත්ින්න අපි මම එකක ඕගොල්ලෝ හැමදේම ටෙක්නිකල් ගොඩක් අතර ටෙක්නිකලි පර්ෆෙක්ට් වෙනවා ෆුල් ෆ්‍රේම් කරගෙන DTL ATTL මෙටිටිය අනුරා කරගෙන හැබැයි මිනිස් විස්තරාවේ chart එකේ තියෙන කාර්යභාරය සහ අපි ඒක කොහොමද අත්ින්නේ
අපි සාහ බලගෙන අත්විඳින්න කොහොමද කියලා ස්ටඩි කරන්නේ නැහැ මම. පොඩි දෙනෙක් කතා කරා මෙන්න තේරෙනවා. ඒ කියන්නේ නැකන බැලුවා. ඒක කියන එක කතා කරනකොට නිදා ගන්න. මේකේ ප්‍රශ්න නෙමෙයි. හරි? අයි ගන්නනේ. හරි? එතකොට මේ තුන්කෝ මේකක් මම දැනන්නේ. තුන්කෝ. එතකොට එක පැත්තකින් තියෙනවා අපි දන්නවා රෙෆරන්ස් පොයින්ට් එක කියලා මම කියන්නේ ලෝකේ යථාර්ථය කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. නේ? ඒ කියන්නේ මගේ මම කොට කරන ඕගොල්ලන් ඉන්නවා. නේ? ඕගොල්ලන් වස්තුවක් පාවිච්චි කරනවා. හරි වස්තුවක් පාවිච්චි කරනවා. ජීවිතවලදී. නේ? මේ පැත්තේ තියෙනවා සී දැක්ම. ඒ කියන්නේ මේ පැත්තේ නම් තුනක් දැක්ම. කැමරා එක තියෙනවා. තනියම වැඩ කරන කැමරා එක නෑ. කැමරා එකට එල්ල වෙච්ච ඇහක් තියෙනවා. නේ? දෙන්නේ විදිහට දෙකක් ගන්න එක දැනගෙන කියනවා. සීන් කියලා අපි එක්ස්පීරියන්ස් එක. මම අත්විඳිනවා යමක් මම දකින්න. ෆ්‍රේම් එකකින් නේ? ෆ්‍රේම් එකකින් වෙන්න පුළුවන් මේක නෙමෙයි. මොකක්ද? පිටුරේ ෆ්‍රේම් එකක් ඇතුලේ මම ලෝකෙ සීමා කරන මම දකින්න. හැබැයි ඒ දකින්න කෙරේ වදින්න. සමහරවිට. මේ දිහාට දෙයක් මම ඒක ඔකේ මතක කරන්නේ නැහැ. එතකොට අපි විශ්වාසයක් තියෙනවා මෙතන කෘත්‍යය. රෙෆරන්ස් පොයින්ට් එකේ කෘත්‍යය. ඒක තමයි මෙච්චර කරන්නේ. කෘත්‍ය. ඇත්ත. ඒතර මම මේ ඇත්ත දකින්න. දැකලා මම ඒක රෙකෝඩ් කරනවා. නේ? මේක අපිට මෙන්න මෙන්න ඡායාරූපය තුත්ත වල දැන් වැඩම කරගෙන දාලා තුත් මේක ඔයාලට කාර්යයක් තුත්. එතකොට මේ හැම එකක් අතරෙම සත්‍යයක පතරයක් තියෙනවා නේද? ඒක නම් මේක තමයි ඔයාලා දන්නව නැත්තේ නෑ. ඇත්තම නෙවෙයි නම් මම කිව්ව එක්ස්පීරියන්ස් කරන්න එහෙමද අපි නේ? අපි ඒක විශ්වාස කරන්නේ නේ? නැත්තම් මේ පුදුරේ දෙපාර්තමේන්තුවේ මිනිස්සු විතරක් නෑනේ ඉතුරු විශ්වාස කරනවා. නේ? පාස්පෝර්ට් එක ගන්න අපිට ඉතුරු තියෙනවනේ. යන්නේ නේ? ඒක විශ්වාස කරනවා. තුත් කියන විශ්වාස. මේක තමයි අපි මෙතන කරන්නේ. මම කියන්නේ මේ හරි. මේක සුප්‍රකට ඡායාරූපයක් නිතරම මේක මම ඔයාලට දෙන්නේ අපි ඒ කියන්නේ මම අර කියපු පොයින්ට් එකේ ඒ කියන්නේ මේක හරිම ඊස්ටැටිකලි හරිම රෝ ෂොට් එකක් නේ හරිම රෝ හරිම අමුතු සෞන්දර්යයක් නැහැ සාමාන්‍ය සෞන්දර්යය නුදුත් කොම්පොසිෂන් අර මෙව නුදුත් නැහැ ජම්ප් ෂොට් හැබැයි මොකක්ද වැදගත් මේක සිතලාගෙන කරපේනවා කොහොමද නේ එතන ඇහක් තිබ්බ ඇස් නැහැ නේ පේන්නේ පින්තූරේ එක අල්ලලා තියෙන වපසාරේ ඉඳන් මෙතන ෆොටෝග්‍රැෆ් මම දැන් මම හරි වෙලා මේ ෆේමස් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වීඩියෝ සූසන් මේසර්ස් යා තමයි නිකරුවා සහ ලැටින් ඇමරිකාවලයි විශාලම ප්‍රචණ්ඩත්ව ඉතිහාසයන් වාර්තා කරනවා. එතකොට මේකේ ඔකට තේරෙන්නේ අපි సౌందర్యාත්මක අපි කියනවා මේක තව ක්ලෝස් අප් කරන්න තිබ්බා ආරේ මේක. එයා කතා කරන විෂය පද වෙනස්. ඒක එක්ස්පීරියන්ස් එක. අත්දැකීම. මෙතන කවුරුත් නැහැ. කවුරුත් නැති තරම මේක වෙලා තියෙන එක එක්ස්පීරියන්ස්. නේ? ඒතකොට సౌందర్యාත්මක අපි අනම්මන කතා කරන්නේ මේකේ තියෙන හිස්ටරි එකක් රෙකෝඩ් වෙනවා. ඉතින් මේක ඉතුරු ටික දැක්කම කියන්න ඕනේ නැහැ නිකන් මේ මම සතෙක් කාලා හරි මොනවා හරි වෙන්න ඕනේ යම් කාලයක් තිබිලා ද මිනිස්සුම කරලා දැනෙත් මෙතන අත තියනවා වෙන මේ අත කන්න නැතුව මෙතන මොකක්ද උනේ හිතාගන්න බෑ රෙකෝඩඩ් හිස්ටරි මම කියන්නේ නේ අපි අත්දැකීම කියන එක ගන්න විදිහට රයිට් මේ නිකරුගාවලමයි මේ ෆොටෝග්‍රැෆර්ගෙමයි හරි එතකොට මේ ප්‍රෙස් පින්තූර ප්‍රවෘත්ති ඡායාරූප කියන කැටගරි වලට අයිති වෙනවා. මේකේ මම ඊගාමගේ මාතෘකාව මේක. අපි කතා කරද්දි මම තව මට මේ ලංකාවේ විශේෂයෙන් විඳින්න ඕනේ අදහසක් තියෙනවා. මම ඒ පිළිබඳ යෝජනාවක් ඔයාලට අද දාන්න. ඒක තමයි පියෝ විෂුවල් එකක් කතා කරනවා. පියෝ විෂුවල්. මේ පියෝ පරම රූපමය මාත්‍ය කියන එක. පියෝ විෂුවල් ආර්ට් එකක් නෙවෙයි. පොරවැදින් පියෝ විෂුවල්. පරම දෘශ්‍ය කතා. ඒ කියන්නේ ඒකේ භාෂාව කොටින්ම ඕනේ. මම හිතන්නේ නිතර. ඒක නිතර. අපි හිතනසා යුනිවර්සල් නෑ කොටින් තුරේ. ඒකේ ඕන හැටි උදාහරණ දෙනවා. මම ඒ පැත්තට නැහැ වැඩි විස්තර කරන්න බැරි නිසා මොකද මේ? ඒක මම කියන්නේ මූලික පොයින්ට් එක තමයි අපිට මූලික ප්‍රතිවිරෝධයක් තියෙනවා. ලංකාවේ දෘශ්‍ය කලාව කරන ගොඩක් අය අතරේ විශේෂයෙන් කොටගෙන අතරේ භාෂාව කියන්නේ හරි නරක දෙයක් වගේ පොරොනවා. මම පිළිගන්න භාෂාවෙන් කියන්නේ බැරි නේ. මේක භාෂාවෙන් කියන්නේ බෑ අරන් කියන.
හැබැයි මම කියන්නේ ඔය භාෂාව පිළිබඳ තියෙන සංකල්පය. අපි දැන් ලෝකේ දෙවෙනිද දැන් පොරේට ක්ලාස් එකට ආපු ගමන් ළමයි උගන්වන්නේ තමයි මොන වෙලාවක හැමෝටම මාත් උගන්වනවා මේ ඒ කියන්නේ ඔයගොල්ලෝ අදින්න වැඩ කරන්නේ පේන දෙයක් එක්ක විතරයි. අතන මම අවුත් ක්ලාස් රූම් එකේ කතාව කරනවා. මම පිළිගන්නේ ඇත්ත කතාවක්. මේ ඩිජිටල් දේවල් වලට වැඩ කරලා එහෙම ප්‍රැක්ටිස් එකෙන් විෂුවල් වල කරන්නේ. හැබැයි ඒක මම කියන්නේ එතනින් අපි නවතින්න බෑ. අපි ආවට පස්සේ ආයෙ මුල ගැන හිතන්න ඕනේ. අපේ පන්තියේ පළවෙනි ලෙසන් එක ගැන අපි ආයෙ හිතන්න. ඒකයි තමයි මම කියන්නේ. අපි ඇයි අපිට භාෂාවයි දෘශ්‍යයයි ඒකේ විකර්ෂණීය. ඇයි ඒක කන්ට්‍රඩි? ඇයි ඒක ප්‍රතිරෝධය? මම කියන්නේ අපි ලැන්ග්වේජ් එක කියලා වටහා ගන්න නේද? ලැන්ග්වේජ් එක කියලා අපි කියන්නේ ලිඛිත මේ භාෂිත භාෂාවට විතරයි. උදාහරණයක් ෆොටෝග්‍රැෆි කියන වචනේ. ෆොටෝග්‍රැෆි කියන වචනේ ගත්තොත් photography drawn by light නේ ආලෝකයෙන් ඇති ෆොටෝ ආලෝකයෙන් ග්‍රැෆි හදිනු ග්‍රැෆි කියන වචන වල නිරුක්තිය හවුවත් ග්‍රැෆි කියන එකේ මූලික ඔරිජිනල් ග්‍රීක නිරුක්තිය තියෙන්නේ ලිවීම ග්‍රැෆි කියන්නේ ලිවීම ඕනෑම ඇඳීමක් බලන්නේ ලිවීම මේ ප්‍රොග්‍රැමර්ස් වල තියෙන පාරාභෞතිකයක් කියලා කියන්නේ ඔළුවේ තියෙන මනස් ගන්න ඇත්තම ප්‍රැක්ටිස් කරන්නේ එහෙමද අපි මේක ලැන්ග්වේජ් එතකොට ඔයගොල්ලෝ අහන්නේ ලින්ග්විස්ටික්ස් කියලා කියනවා. ඒ කියන්නේ භාෂාවන් පිළිබඳ හදාගන්න. භාෂාව නෙවෙයි. ඒ කියන්නේ භාෂාව කියලා කියන්නේ ඉංග්‍රීසි ග්‍රාමර් පැටර්න් එක හරියට සිංහලෙන් මනෝකෝම නීවලින් ඉවර වෙනවා ඒවනේ. භාෂාව කියන එකට මිනිහා වැඩ කරනවා කියපු වැඩේ. අපි ලෝකේ අත්විඳින ප්‍රකාශන. මේ ඒ දෙක අතර පරතරය තමයි ඒකෙන් ස්ටඩි කරන්නේ. එතකොට ඒගොල්ලෝ කියන එක තමයි මූලිකව ලෝකේ ඕනෑම මිනිස් ප්‍රකාශනයක තියෙන එකම භාෂා තර්කණය. තර්කණයයි. ඒක වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට මේ පින්තූර බලපුවම මට ආපු ප්‍රශ්නයක් නෑ. මම දන්නේ ඔයගලන්ට. කියන්නේ මේකේ වැඩ කරන ලැන්ග්වේජ් ඒක ඩවුට්ෆුල්. හැමෙන්න ද්විත්‍යක් නියෝජනය කරනවා. මේකේ මට හිතුණා මෙයා පෝස්ට් කරන්න. මොකද? මට අපිට තමයි ඇයි ෆොටෝග්‍රැෆර් බැරිුනේ මේක ස්වභාවිකවම අල්ලන්නේ. මට එකපාරටම වුණු හිතියි. හැබැයි මම අයියේ මොකද්ද මේකේ ස්වභාවිකත්වය කියලා කියන්නේ? අපි විශ්වාස කරන තරම් මම ගෝගේ කරන්නේ. පරම කලින් චාට් එකේ මම දෙන්නු පරම ස්වභාවික. නම් කියන්නේ මට හිතෙන්නේ මෙයා පොස්ට් කරන්න කියන එක නෙවෙයි. ෆොටෝග්‍රැෆර් එකේ නැවතුණු වගේ හැංගීමකට. පොඩක් කියනවා පින්තූර ගන්න. ඒ කියන්නේ නෑ මෙච්චර හරියට හැදුවොත් ෆොටෝග්‍රැෆර් යථාර්ථයේ තියෙන ආකාරයට ස්ථාන කරන්නේ නෙවෙයි යථාර්ථයට බැරිහත් උනා. ඔන්න අදහස කියනවා. ඒක අර දන්නවා මේක කාවද කියනවා. එතකොටම ඇක්ට් එක වෙනස්. හැබැයි මම මේ පරමත්‍යක් ආයම මාර්ගයක මගින්ම කරනවා. අපි මොකද්ද ඔය පරමත්‍ය? නේ? අපි අතට තියෙන අපි උදාහරණයක් විදිහට චිත්ත ශිල්පියෙකු නැති පොරොටකට නුඹ දෙන ප්‍රශ්න. දැන් අපි හිතමු අපි සංකීර්ණ ලිංගික ක්‍රියාව දෙන්නේ අපි පෞද්ගලිකයි කියලා කරන්නේ. ඒක දැන් නම් එන්නේ පාරකට ඉතුරුපස් අතර සාමාන්‍ය ගත්තොත් අපි ඒක අදි පෞද්ගලික දෙයක් මිනිස්සු නේ. එතකොට චිත්ත ශිල්පියෙකුට මේ වගේ එකක් හරිනොත් එයාට පුළුවන් මේක මානසික පරිකල්පනය කරලා අඳින්න. ෆොටෝග්‍රැෆර් කෙනෙකුට බෑනම. එයාට අනිවාර්යෙන් එතන ඉන්නම වෙනවා. එතකොට ඒ ඇක්ට් එකට තුන් වෙන්නේ ඇක්ට්. එතකොට වෙනස්. එතකොට හැබැයි මේක අපි හිතන එක තමයි හැමෙලේම ලෝකයේ මේ ඇක්ට් එක පරම ස්වභාවිකයි. පරම ස්වභාවික නේ. බලන්න. ඉතින් හැමෝටම කතා කරන්න බෑ. අපි මාතෘකාවකදී මොකද බලන්න පරම ස්වභාවික නෑ. මෙතන එහෙමයි. මේකේ මනුස්සය පරම ස්වභාවික. මෙතන කියන්නේ මෙතන මේක වද මම මේ කියන්නේ මේක ලංකාවේ මේ වගේ පින්තූර දීලා කතා කරන්න කියපුවම ඉස්සෙල්ලා කතා කරන්න පටන් ගන්නවා අපිට. මම හිතන්නේ මෙයාට කියනවා. අදාළ නැහැ. ඒ රෙකෝඩින් එකේ ගන්න. තිබ්බද? කොහොමද මේ පාරේ යද්දී ඔයගොල්ලෝ රඟපෑම කියන්නේ කියන්නේ තිබ්බ කියන්නේ පාරේ යද්දී ඔයගොල්ලෝ බොහොම දැන් මම මේ ස්වභාවිකව දින්නේ. මම ගෙදර ඉන්නේ නෙවෙයි. හිටපු ගමන් ගෙදර ඉන්නවා වගේ වචන කියන්නේ මම අග්ගාලා සොරි. නේ මම මේ කොහොමද මේ ඇත්තනේ මේ ඇත්තම නෙවෙයි කියන්නේ අර මම පිළිබඳ ප්‍රශ්නේ. අපි හැමදේම පරමත්‍යක් පිළිබඳ මිත් එකක් තියෙනවා ලංකාවේ. ෆොටෝග්‍රැෆියක් මොනවද කරන්නේ? මේ හැම එකේම එක උදාහරණයක්. මම ගැන කියලා කිව්වේ මේ කුටි ඔක්කොම කිව්වේ පරමත්‍ය පිළිබඳ අපේ ස්වභාවිකත්වය කියලා එකක් ලෝකේ තියෙනවා. මගේ අදහස එහෙම එකක් නැත අපි යමක් එක්ස්පීරියන්ස් කරනකොටම ඒක ප්‍රොඩියුස් නිෂ්පාදනය. අපි යමක් විඳින ස්වභාවිකත්වය කියන එක අපිට කිසිදා අත්විඳින්න බැහැ. එතනින් එහාට මට වැඩි යන්න බැහැ මාතෘකාවක් මම ඉස්සරහට ඔය කියන වැඩි යන්නේ නිකන් ඉන්න මොකද දර්ශනයකට අපි යන්නේ නේද? ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හිතමු මමයි ලෝකේ පහළ.
මේක මම උදාහරණයක් ඔයගොල්ලෝ දැන් මම මේ නෑරදී දැනගන්න. බ්‍රයන් කොක්ස් කියලා විද්‍යාඥයෙක්. ඔයගොල්ලෝ අහලා තියෙන මේ මොනවාද? මහා පිටුම පිළිබඳ මේ බිග් බෑන් තියරි එක අහලා තියෙන්නේ. ඒකේ හිටියා මේ මොනවාද? අර කරකවල කියනවා ස්ටීවන් හොකින්ස්. ස්ටීවන් හොකින්ස් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ අර මයිකෙන් කතා කරලා හිටියා. දන්නවද? ඒක එයා හැමෝම කියන එක තමයි මම දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ. මම මිනිස්සු විශ්වාස කරන්නේ. ස්වභාවිකව විශ්වාස කරන්නේ. නෑ මොකද දෙවියන් වහන්සේ මාව හැදුවේ කතා කරන්න බැරි වෙන්නේ. සයන්ස් වලින් මාව කතා කරන්නේ. නේ? මම ඒ දර්ශනයට ළඟ ආසන්න වශයෙන් ඉන්න එකදී සායි අලුත් කෙනෙක් ඉන්නවා ඒ ස්ටීවන් හොකින්ස් මත බින්දාපු ඔයගොල්ලෝ බලන්න මේ ලෙක්චර්ස් අහන්න සුපරට මේ නැෂනල් ජියෝග්‍රැෆි සීරීස් එකක් තියෙනවා වන්ඩර්ස් ඔෆ් අර්ත් වන්ඩර්ස් ඔෆ් යුනිවර්ස් කියලා තියෙනවා ඒක පුරාණ බලන්න ඒක කතා කරනවා බ්‍රයන් කොක්ස් බ්‍රයන් කොක්ස් සහ ඒ සංවිධානය පිළිසක් කරා ඒ ආතමයි ආලෝකයේ දෙකේ වැඩි දෙකින් කරලා අංශු ගන්න අවුරුදු 4කට කලින් හරියට බ්‍රයන් කොක්ස් කියන එක තමයි ඒ බ්‍රයන් කොක්ස් ආයතන හොයාගත්ත එක තමයි ලෝකේ සූර්යාගේ එළිය පෘථිවියට එන්නේ විනාඩි 8ක් පරක් වෙනවා ඉතින් අපි එක්ස්පීරියන්ස් කරන්නේ ඉන්නේ නේ විනාඩි 8ක් පරක් වෙනවා ඒ හින්දා ගෙන්නේ SMS එක යනවා ඉන්න රටේ ඉන්නේ සූර්යාගේ පෘථිවියට ආලෝකකින් ගෙන්නේ විනාඩි 8ක් පරක් වෙනවා හරි මම හොයාගත්තේ මම මේ දන්නවාගේ ගුවා හොයන යාළුවෝ මට කිව්වා පස්සේ තමයි මම බ්‍රෑන්ඩ් බොක්ස් වලින් මම වැඩි දුර දන්නේ ඒ වගේ ඔයගොල්ලෝ දන්නේ අපි ආසෙ දකින්න තාම අද ඒතර නෑ මම කියන්නේ ලෝකේ මායාවලන කර ආගමික කියන අදහස් නෙමෙයි. ලෝකේ ඇත්තක් තියෙනවා ඔයගොල්ලෝ මොකද ඉන්නවා මම මෙතන ඉන්නවා. නේ? ඒක තු ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම මේ සියල්ල මායාව අපි මේ මායාව ආගමික උදාහරණයක් නෙමෙයි. මම උදාහරණයක්. මට ඒක මායාවක් අදහසක් නෑ. හැබැයි මේකට එක අරගෙන තියෙනවා. මේ ශිෂ්ටාචාරය කියන එකයි මගේ යොමු. එතකොට මම කියන්නේ අර ආයිසර් කරලා පැහැදිලි කරන්න කියන කීප එක අපි මම මෙහෙම ඉන්නවා දෙයක් ලෝකේ කියනවා. අපි වැඩ කරද්දී අපි නමක් කටින් ඔය කටින් බෞද්ධ ධර්මයෙන් කතා කරන්නේ තමයි ලෝකේ පරමදහස් වෙන්නේ. මම නේද? ඒ කියන්නේ ලෝකේ පරමයි කියලා වැඩි තියෙන්නේ. නැත්තම් නැනේ මහණෙනි. ඒගොල්ලන්ගේ බලන්න පන්සල් කොහොමද දැන්? මම සමායන පොඩි ප්‍රකාරයක් හරියට කියන්නේ. පන්සල් වලට ගියාම ඒගොල්ලන්ට මම දන්නේ මට පන්සලට ගියාම කවදාවත් ඉන්නේ මේගොල්ලෝ අනිත් එක නෙමෙයි. හොඳම ටයිල් එක වැඩිම කල් වගේ ටයිල් එක. බලන්න. නේ? මම දන්නේ ගොඩාක් මහන්සියෙන් ඒගොල්ලන් ඒක කරන්නේ. අනිත් පිළිබඳව දැන් බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ඒක තමයි මම යොතුන්ට එයා දැන් ඉන්න කියලා. දන්නේ නැහැ මම කතාවක් තියෙනවා. නේ අපේ කටියුනේ පන්සල් හදාගත්ත ජාලිකා මාකසේ නේ මගේ රට දෙවුණුවක් මම දෙවුණුවක් නේ එහෙම රටක් නේ අපේ බෞද්ධ රටේ නායකයෝ කියන්නේ මොකද පළමුවක් රට දෙවුණුවක් ඒ කියන්නේ රට does exist why good is that රට නිතරදී මේ සොයි මම මේ මම කියන්නේ අපි ඒ කියන්නේ අපි යමක් ඉඳලා එක්ස්පීරියන්ස් කරනකොටම ඒ දේ එක්ස්පීරියන්ස් කරන්නම එකක් ඩිලේ එකක් හෝ වෙනසක් එක්ක ඒකේ පරම ස්වභාවිකත්වය කියන එක අපිට කවදාවත් ගන්න බෑ. එතකොට ස්වභාවිකවාදී කියන ගන්න පරම දේ කියලා එකක් නැත. පරම සත්‍ය. ඒක හැම වෙලේම චේන්ජ්. ඊගාව පොයින්ට් එක මම කියන්නේ ඊගාව මේ මම දින උදාහරණ ගෙනාවේ අපි එක්ස්පීරියන්ස් කරා. මේක සුපර්මැන් ජේම්ස් නැචේ කියන චාරිත්‍රාගේ විතර කොහොමද දැකලා ඇති? ඒ කියන්නේ මේ ලෝකේ මම කියන්නේ සෙසුවයි අත්දින විදිහට කරකප අත්දින. අර ඔයාගේ හිතේට මම පිටුර ගන්න. සෝරි ඔයාගේ හිතේ සමහරවිට මිලියන කියන්නේ. ඒ කියන්නේ එහෙම හිතනවා නම් මේ පිටුර ගන්න. මේ විතර ගත්ත පිටුර සීරීස් එකක් තියෙනවා. බලන්න වර්ල්ඩ් ටෙක්ස් එක පළවෙනි එක කඩේවලා දෙවෙනි එක බ්ලාස්ට්. හරි? එතකොට එතන මොකක්ද බල ගන්න කිව්ව ලෝකවල මිලෙන් විනාඩි පැය ගණන් කරන්නේ ශක්ති පරිපාලීදී මෙතන ඉතුරු පින්තූර සීරීස් එකේ මුළු ඔක්කොම මිනිස්සු කියන මේකට හැරලා දුවනවා. ජේම්ස් සෙට් එකේ පින්තූර කියන මේ. ඒ කියන්නේ ෆොර්මුලාවට මේකට හැරෙනවා. ශිෂ්ටාචාරය වෙනස් කරනවා. හැරෙන්නේ නැහැ නේද? මම අපි දෙන්නේ මොකද කියලා හිතුවේ. හැරෙන්නේ නැහැ. නේ? මම කියන්නේ ඒතර ප්‍රැක්ටිස් එකක්. දැන් කාලේ ඒතර ඒක අපි ඉගෙන ගන්නකොට කතාවද නම් මම කිව්වේ ඉතින් මේක ගත්තට පස්සේ ඒක හෝල්ඩ් හිස්ටරි. නේ? මේ කොහොමද රිපීට් කරනවද? කවදා? රිපීට් වෙන්නේ නැහැ. ඒක මම කියන්නේ ෆොටෝග්‍රැෆි එක්ස්පීරියන්ස් එක. හිතන එක අපි මීටර සීරියස් කරනවා. හැමෝටම මේ වගේ පිටුර ගන්න කියනවා නේ මම. ගන්න බෑ හැමෝටම. නේ? අත්දැකීම මම කියන්නේ විවිධ දැන්. අරක ඊටට කාම පිටුරක් මම පෙන්නේ. මීටට කොහොම නිවිච්ච පෑ ගන්න තිස්ස ගන්නවා. මේක නේ? දෙකම කරන්නේ. හරි. ඊළඟට මම කියන්නේ තව දැන් මේ පිටුරේ පරණ පිටුර 1800
කිස් කරනවා වගේ පින්තූරයක්. මේකේ දැන් මම මේක සමාන මේ මම හොඳ කොපි එකක් මට හම්බුන්නේ නැහැ මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක පැහැදිලි බේසිකලි පෙන්නන පින්තූරය හැමෝම නේද? පොඩ්ඩක් මේ පික්සලයිට් වෙලා තියෙන්නේ. මේකේ මේ ඉන්න කෙනා මේකයි මේ දිය පින්තූරයක් ගන්න. මේ අවශ්‍යතාවය තියෙනවා. මේ කියන්නේ ආයතන එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ ලෝකෙ හෝල්ඩ් කරාට පස්සේ දැන් මේ හරි කාන්නේ මේ කාලේ අත කතා කරන ගෑනු අසුන් පිළියන්නේ. මේ වික්ටෝරියානු සදාචාරවාදී කියන කෙලවරකට ගිහම ඉංගලන්තේ ඒ කාලේ ගත්තා. නමුත් ඒ කියන්නේ කවුරුහරි ඉඳලා බලන් කියකට හැමදේකට පින්තූර ගන්න මම දන්නේ කොහොමද කියලා පින්තූර ගන්න ඕන නගිනවා. හැබැයි අස්සේ පිටේ ඉන්න කෝස් එක නෙවෙයි තියෙන්නේ. ගෞතම බුදුරජාණන් හදලා කකුල දර්ශනයක්වත් දෙන්නේ සහ හාස්‍ය ජනක එක තමයි මම මගේ රීඩින් එක මම කියන්නේ. ඉතිහාසයේ පොඩ්ඩලා දිනන්නේ. ඇත්ත අස්සේ මම මේක නිකන් කර්ම සත්‍ය කියලා ගන්න එක. කවුරුරි යවුවොත් ඇත්ත අස්සේ පිටේ යන විදිහ එකක් නෙවෙයි නේ කියලා. හරි. ඇත්ත අස්සේ පිටේ යන එක නෙවෙයි. හැබැයි මේකෙන් වෙන කියන එකක් ඇත්තක්. මෙයා අල්ලන්නේ ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ ආශෝපාසික ටිකක් කියලා ආශෝ පිටින් නැගලා පින් කර ගෝල් එකේ එහෙම හිතනවා ආසා නේ ඒ තුත්තක තියෙනවා ඒක මම කියන පරම තුත්තක කියලා එකක් පින්තූරක නැහැ right මේ පින්තූරේ දැකලා තියෙනවා දැකලා දෙන්නේ නැත්නම් බුලා කියලා මේ සුප්‍රකට ඇෆ්ගන් ජාතික මේ කාන්තාවක පින්තූරක් ලෝකේ ඉතිහාසයේ නැෂනල් ජියෝග්‍රැෆි සංග්‍රහයේ ශ්‍රේෂ්ඨ පින්තූර 10ට මේ පින්තූරය මොකක්ද හරියට පින්තූර එක්ස්පීරියන්ස් එකයි වෙනස් මම කියන්නේ ලංකාවේ හිතන්නේ ඒ රටවල හිතන ඇත්තේ අදුතර පොඩි වෙනස සෝමානි පොට්‍රේට් එකකට උරන්වල ජාම්මා දේ සීම් එකක් හරි ගන්න ඉන්න පොර අපි ගත්තොත් එහෙම එකක් ප්‍රශ්න විතරයි එහෙම ගන්නේ සීම් එකක් හරි පින්තූරයක් නේ සුපර් ජාක්ෂිප්ටි ඒක විත් ප්‍රශ්නේ මේකේ මෙයා මේක ගත්ත පින්තූරයක් මේකේ ඉවසලා ආම්බේ නැෂනල් ජියෝග්‍රැෆි සංග්‍රහයේ පළමු ආම්බේ නේ යාර කරපු රිපෝට් එකේ ඒක කවරේජ් ආරම්භ පින්තූර තෝරන අවුරුදු ගානක් ගියාට පස්සේ අවුරුදු මම ගන්නේ 15 20ක් ගියාට පස්සේ සියුම් එකක් හරි ආයෙ ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන පින්තූරේ 35 සමාන 35කට පස්සේ සියුම් එකක් හරි ආයෙ ප්‍රොජෙක්ට් එකක් දෙනවා. මේක ඇෆ්ගනිස්තාන එකක් ඉමේජන් එකේ ඇමරිකාව ගිහිල්ලා මේ ඇමරිකාව ගිහිල්ලා ආයෙත් මේ ඇටැක් කරද්දී මේ ගෑනම රාගෙ පින්තූරයක්. ආයෙත් රාගත ගන්න නැහැ ප්‍රොජෙක්ට් එකේ නේ. කීයද දෙන්නේ කිව්වනේ. කොහොමද සමීප ඇෆ්ගනිස්තාන ගිහිල්ලා මුණ ගලවලා මේ වගේ තමයි මම යන්නේ. නේ සෝරි මම ආතේ වක් අර ප්‍රශ්නේ ආතේ මේක මම නැවතුනා දෙන්නේ. ඒ කියන්නේ මේකේ මෙයා ඒ කියන්නේ ගිහිල්ලා ඊපස් මෙයා හොයනවා කියලා මම සමහරවිට අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරලා පින්තූර හොයනවා. ඒකේ මේ පින්තූර මේ පින්තූර ගැන බොහෝ දෙනෙක් කතා කරා. මේක ගැන දාර්ශනික ක්‍රිපක අදහසක් තියෙනවා. මට ඒක ඉගෙන කතා කරන්න බෑ. අපිට සම්බන්ධ අදහසක්. ශාක්ස් ඩෙරිඩා කියලා දාර්ශනිකයෙක් හිටියා ලෝකේ. එයාගේ අනුගාමිකව මේ පිළිබඳව තියෙන ලොකුම රීඩින් එක තමයි එයා කියනවා නිතරම මිනිස්සුන්ගේ වයසට යන්නේ එක දෙයක්. බැලුවා තේරෙන්නේ එයා අපේ ඇඟ ඇතුලේ නෙවෙයි. විතින් මී නෙවෙයි. මගේ තුල නෙවෙයි බාහිරව. මට ඔයා පේනකොට මට ඔයාගේ වයසට යන්නේ එක දෙයක්. ඒ මොකක්ද? S වයසට යන්නේ. එයාගේ දීර්ඝ දාර්ශනික දහසක් අපි කතා කරන්න දැන් කියලා නැහැ. ඒක තමයි මේ පින්තූරේ බේසික් පොරකට බලන්න. එයා ඒක දැනගෙන නෙමෙයි. පොරකට දාන්න යාදා නෙමෙයි. නමුත් මේ පින්තූර ඉහළට තා ඒක මේ පරිණාම සහ මේ චැලෙන්ජ් එක කියන්නේ මම අර කිව්ව ඉතල අපි හැමෝටම පින්තූර දින Facebook එකේ ඒක වැඩක් නැහැ. හැබැයි ගුලාම්ගේ පින්තූරයක් ගන්නවා කියන එක ලෝකේ අමාරු වැඩක්. එතන රීච් කරන. නේ? මෙච්චර පින්තූර ගන්න ලෝකේ එක පින්තූරයක් ගන්න දැන් තියෙනවා. නේ? ඒ එක්ස්පීරියන්ස් එක කියන එකයි මම කියන්නේ හැමෝටම පොරකට කියන එක්ස්පීරියන්ස් එක ගැන නැවත හිතන්නේ. අර මම ඉතල හදන ත්‍රිකෝණේ ඡායාරූපයයි චාරිත්‍රාක්ෂිකය ඉන්නවා ඔබ්ජෙක්ට් එක ඉන්නවා මේ දෙක අතර එක්ස්පීරියන්ස් එකක් නාද කියලා දාර්ශනිකයක් ඒ වගේම අපි ගන්න පිටුවේ බලන්නේ ඒක ගැන නැවත ඔය තමයි මම යෝජනා කරන්න කිව්වොත් අපි ඕක නෙවෙයි අපි කතා කරන්නේ මේ එක අභ්‍යාසයෙන්ම ගත්ත තවත් පිටුරක් මේකත් මම කියන්නේ ඔයගොල්ලෝ විෂුවල් එක කියන්නේ අපි හිතන තරම් සරලද කියලා මේක ලෝක ප්‍රතිචාරක තරගයේ 2011 ඉන්නේ මම හිතන්නේ මේක හොඳම පිටුරේ බවට පත් වෙච්ච පිටුරේ ඒ කියන්නේ අපිට මම මේ තමයි මේ කියන කේන්ද්‍රයක් පැත්තම කතා කරන්නේ නැහැ භෞතික පැත්ත ඒක මම අදාළ කතා කරන්නේ මම එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන්නේ පූර වැඩක් වෙන්න පුළුවන් විතර පූර සිලිහිමක් තියදී දාර්ශනික දේවල් කතා කරන්නේ හැබැයි දාර්ශනික දන්න තියෙන තමයි සමහරවිට ඔයගේ දේවල් දෙන්නේ මෙයා නෙමෙයි මම කියන්නේ ලෝකේ පූර්වත්වයේ සහ කියන්නේ මිනිස්සු ශිෂ්ටාචාරයේ අතාරින්න බැරි ප්‍රශ්න තියෙනවා ඒකේ උදාහරණයක් අපි ගත්තොත් මිනිස්සුන්ගේ අපිට 10ක් නැතුව ඉමේජින් කරන්න පුළුවන් අපි අපේ මොලේම ගන්න නැහැ කියන ප්‍රශ්නයක් නේ. ඒ එලිමන්ට් එක නැති වුණොත් ඉන්නේ.
කොයිතරම් මේක ෆැක්ටින්ද? අපි හිතන්නේ හරි සාමාන්‍යයි. මේ මතක තියෙන ෆැක්ට් එකේ පින්තූරේ ඒ ත්‍රෙඩ් එක අපිට තියෙන පින්තූරේ දෙන තැන ඔයා කොහොම අයින්සර් වුණා මේ මස්සගියා තමයි ඒක එලිමට මේකේ concept එක මේකේ conceptual පින්තූරයක් මම ඊවට වෙන්නේ මේක යථාර්ථයේ පිටුවට කියනවා මේක conceptually ගන්න මේ කතාව කියන්නේ අපිට ලෝකෙ fix අපි ඉඳන් මම අර ඉස්සර කිව්වා මිනිහෙක් කිව්වා මෙයා fix ඒක පොඩි shift එකක් ගන්න උදාහරණයක් විදිහට ඉරිදා පත්තර දැකලා එතකොට ප්ලේට් ෆයින් ප්ලේට් ගන්නවා එන අවුල්නේ අර පොකාල ප්ලේට් එකක් හරි කන්නොත් වැඩි ආව පින්තූර බලන්න බැරි පත්තරේම ආව අන්නේ ප්ලේට් ෆයින් වෙලා තියෙන ඇත්ත ජීවිතේ යා හරි මේ එක්ස්පීරියන්ස් මේක හරි මේක චැලෙන්ජින් එක මේක ඇන්ඩි වෝහල් කියන ජාතික පින්තූරය ඇන්ඩි වෝහල් ගැන අහන්න ගියා වහම ගිහිල්ලා හොයන්න ලෝකේ දකින්න දේ ගැන සහ ලෝකේ ඒ අපේ විෂුවල් මේ දෘශ්‍ය කලාව කියන එක මෙලවලා බද්ධ වෙච්ච ආකාරයේ සංකීර්ණවම ප්‍රශ්න කරන මනුස්ස. මම කියන්නේ අර දාර්ශනිකයෙක් කියලා ප්‍රශ්න කරන මනුස්ස. යාකරන කොකෝලා කෑන් එකක් පාට. ආයි නිර්වචනය කරන්න. කලාව කියන්නේ ඇන්ඩි වෝහල්. ඇන්ඩි වෝහල් ලහන්නේ කොකෝලා පොතේ හදන මිනිහා සෑහෙන මානසිකාර කෑන් එක හදා. සෑහෙන තින්ටි ක්‍රියේටිවිටි එක උපරිමයි. ඒක එතකොට ගැලරි එකට ගියාම දාපේ. කොකෝලා කෑන් එක කොකෝලා කියන එක ගහලා අයින් කරලා අපි ගාම විපාඩිලි බාරදී මේ නිෂ්පාදන බාරදී නේ එතකොට ඒකක් ගැලරි එකට ගියාම ගැලරි එකට ගියාම එළියටම මාත් නේ. ඒක තමයි ප්‍රශ්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ කාර්ය කියන්නේ ගැලරි එකට කියලා කියන්නේ. ගැලරි එකේ වාක්‍ය නෙමෙයි. ඒක තමයි ආගේ ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නේ නෙමෙයි. ඒක මෙයා අහුවේ මේ පිටුරේ පෙන්නලා යා එක්ස්පෙරිමන්ට් එකක් කරා මොකක්ද මේ පිටුරෙන් එන්නේ ඔක්කොම කියන මෙයා මොනවා අහනවා යා කියන්නේ නෑ යා අර අද්දෙක් වෙනවා පිටු මොනවා නෙවෙයි ආදේ වෙනවා මම කියන්නේ පිටුරේ දිනේ ඩුවලිටි මම ආයෙත් ෆික්ස් කරා යා චැලෙන්ජ් කරන්නේ ෆික්ස් එක ලෝකෙ ෆික්ස් කියලා අපි කියනවා ෆික්ස් මේක මම ඒක නඩගම් කියන්නේ ඔයගොල්ලෝ කියන නෑ ෆික්ස් නෑ තමයි කියලා වැඩ කරන්නේ කොච්චර ඒක ප්‍රායෝගිකව කියන්නේ අපි කතා පහේ නෙවෙයි ප්‍රායෝගික ජීවිතේ මේක කොයිතරම් අපි මතක තියාගෙන වැඩ කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. right මේ අනිත් බිඳුව ගන්න. ඒක පාර ඇස්කන් නැහැ නැති ගෑනම එන්නේ. මම කිය එලිමන්ට් එක කොටසක් අයින් වුණාම ලෝකේ අපි හිතනට වඩා චැලෙන්ජින් එක එක්ස්පීරියන්ස්. හැමදාම කීටි ගන්න නැහැ. අපිට එච්චර ලෝකෙ අපි ෆික්ස් තියාගෙන ඉන්නේ. නැහැ නැති මොනසෙක අපිට දකින්න බෑ. ඒ මොනසෙ ඉන්න තමයි තමයි. ඉතින් මොකද ඔපරේෂන් එකක් පස්සේ අපිට ෆෙට් ඉන්නවා. කවදාද මොනවායි වාල් හරි වෙන්නේ නැහැ. හරි වුණාට ඒ මනුස්සයා හුස්ම අරගෙන ඉන්න දේ වේදනාවක් තිබ්බා ඊට පස්සේ ජීවත් වෙන්නේ අපිට යාව දකින්න පාද යාට යාමකට ඉන්නේ අපිට ෆ්‍රෙන්ඩ් නේ අපිට ෆ්‍රෙන්ඩ් නේ හරි අපිට ෂොක් කරනවා දෙන්නේ එක ඉන්නට නේ එහෙම සරලව ගන්න බෑ නේ ඒතකොට මේ concept එක තමයි මෙතන සල්පල් කීතලයකට තියෙන්නේ මේවා විෂුවලි ප්‍රැක්ටිස් කරනවා වෙනරල්ලා කලාව නෙමෙයි හරි සරල විතරේ මේ කියන්නේ හරිම ආවයි concept එක වැඩ කරන්නේ මට කියන්න ඕනේ අනිත් එක තමයි පින්තූර වල ගොඩක් අය ඉන්නවා సౌందර්යයි මූලික සෞන්දර්යයේ මූලික අයිඩියා එක අදහසයි right ඒක කවදාද මම කියනවා නේද ගොඩක් කරන අපේ රටේ කියන දැන් මම මෙහෙම කතා කරනකොට ඉවරලා අවුරුද්දක් තාන්න දෙනවා ඔයාලා බටහිරම කතා කරන්නේ ලාස්ට් දාර්ශනිකයෝ නේද ඇයි ආනන්ද කුමාර ස්වාමීන් වහන්සේ කියන ආනන්ද කුමාර ස්වාමීන් වහන්සේ මෙන්න දාස්කම කතා කරන්නේ ඒක මම ආනන්ද කුමාර ස්වාමීන් කියනවා මම ලංකා බඩේ දාර්ශනික කියනවා මේ ආසියානු දාර්ශනික කියවලා තියෙනවා ඒකේ තියෙන ගැටලු වෙන ප්‍රශ්න ටික මම කියන්නේ මෙච්චරයි ලංකාවේ මිනිස්සු ඔය ප්‍රශ්නේ අහන්නේ නේද කන්සියුමර් ගුඩ්ස් වලින් පාරිභෝගික පාලනය ඇයි අපි අනුගේ ෆෝන් පාවිච්චි කරන්නේ ඇයි අපි අපේ ෆෝන් එක පාවිච්චි කරන්නේ ඇයි අපි අනුගේ නිකෝන් කැමරා ගන්න ඇයි අපි අපේ මොකද කරන්නේ ඒක නෙමෙයි සංකල්ප වලට නෙමෙයි අනේ ප්‍රශ්න වටින සංකල්ප අපි ඕකේ කාරණා නේද නේ ඉතාලියේ ලෙද මුස්තාව 35000 සංකල්ප ඒක බෑ ඒක හරි හාස්කම හරියට right මේ ඇන්ටි වෝහල් විතර මම මේක විස්තර කරන්න මට වෙලා නැහැ මේ සම්පූර්ණ මැනිපියුලේට් පින්තූර මොකද්ද මේකේ ට්‍රුත් එක කියන්නේ ඒ කියන්නේ යුද්ධ කියන එක දැන් අපි එක්ස්පීරියන්ස් කරන්නේ මේක ඇන්ටි වෝහල් පින්තූර තියා මුතු ගන්න අර පින්තූර අනුගේ පින්තූර ඇන්ටි වෝහල් නෙමෙයි මේක ඔබට කාපක් පින්තූර කොපිරයිට්ස් අන්නන්නේ මොකද කියලා කොපිරයිට් ගන්න ඒක පින්තූර යාගේ මේ ඔබට කාපක් පින්තූර නෙමෙයි නේ මේකෙන් ඇන්ටිවෝල් right මේ වගේ පින්තූර තමයි දැන් යනකොට ලෝකේ ගොඩක් එන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ලෝකේ ඒ කියන්නේ ලංකාවේ චාරු ශිල්පීන් ඇයි මේ වගේම ගන්න නැති කියන්නේ මම ප්‍රශ්නේ ලෝකේ ගැන දන්නේ නැහැ කියලා මම කිව්වේ. මම
ප්‍රසිද්ධි විවේචනය කරන්නේ සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ලෝකෙ මේ වෙනකොට ග්ලෝබලයිසේෂන් එක ගැන අලුත් විදිහට ෆොටෝග්‍රැෆර්ස්ලා ඉතාම වාර්තාල විදිහට බලනවා. උදාහරණයක් කියලා ලංකාවේ චීන වැදියාත් වෙනවා කියලා. මේ ලංකාවේ චීනේ කොළඹ පාර මත ඉන්නේ. ප්‍රශ්නේ නැහැ. පැත්තකින් මොකටද ප්‍රශ්නේ නැහැ. මේ අපි කියමු ෆොටෝග්‍රැෆර්ස්ලා ප්‍රශ්නේ. ෆොටෝග්‍රැෆර්ගේ කවුද මේක ටච් කරන්නේ? දැන් අවුරුදු කීයක් චීනේ වැඩ කරනවා? එක ෆොටෝග්‍රැෆි ඉන්ස්ටිටියුෂන් එකක් මම දැක්කේ නෑ. මේ මාතෘකාව බලා ගන්න. මාත් අද සවායි. කවුද? මේ අවුරුදු කීයක්ද දැන්? මේ චීනේ ඉන්වෙන්ෂන් එක. ලෝකෙ. ඉන්ටර්නෙට්. අපි චීන ලෝකේ පාලනය කරන්නේ කොහොමද? මේක මාතෘකාව follow me. ඔයාලට මතකයි සුපරට ටෙලිවිෂන් මාලාවක් ගියා follow me කියලා මේ ඉංග්‍රීසි තුකල් වුණා නේද? follow me. follow කරන්නේ මේක මොකක්ද කියනවා බින්දුව කියන්නේ. right. මේක ඒ වගේම globalization එක කරපු බින්දුව මේක ගැන තියෙන රීඩින් එකේ ලොකු ඔයාලා දැක්කා ඉතින් සාමාන්‍යයෙන් මද දෙනු කියන කලින් චිත්‍ර කල්පනා කරලා ඇති ඒක හැම වෙලේම God ව රිප්‍රසන්ට් වෙන්නේ එළියේ. බයිබල් දේව කතාවල ඔයාලා ඒවා චිත්‍රයට බැලුවොත් පොඩ්ඩම කියනවා ඔය බයිබල් සංකලන ගන්න චිත්‍රම බලලා තියෙනවනේ ඒවා කොවිලාක්වත් God පුද්ගලික තියෙනවා. හැම වෙලේම මේක ආලෝක ධාරාවක්. ආලෝකය කියන්නේ God. ඒක තමයි. මෙතන මේ මගේ මම ආස්තික කරන්නේ. God දෙත යන්නේ. කොහොමද God දෙත යන්නේ? modern ලෝකේ modern God කවුද? නූතන God කවුද? නූතන God ගන්න පශ්චාත් නූතන God කවුද? නූතන God පස්සේ. නේ? right අපි කියන වෙලාවට මම ගොඩ විස්තර කරන්න මම කතා කරන්නේ මුලින්ම මේකයි. අයිඩියා එක කියන්නේ. ඒක කොච්චර අයිඩියා එකක් තියාගෙන ඉන්නද තම කෙනෙක් පිටුරක් ක්‍රියේට් කරන්නේ. අපි ගහගෙන යනවා. පිටුර කැමරාවල් නේ 16 GB 64 GB කැමරා එක ගහගෙන යනවා. ඒ ගන්නේ වගේ තමන්වත් හිතන්නේ. අනිත්‍යෝ හිතන්නේ නැහැ. ඔයගොල්ලෝ මට ලං කරලා මම ඔයගොල්ලන්ට ලං කරනවා. සුපිරි ආයිෂන් නා ඔස්ට්‍රේලියා හරිනේ පොත කොන්සෙප්ට් මොනවද සංකල්ප ඒක තමයි මගේ තියෙන අභියෝගය ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර ඇන්ඩි වෝල් පිටුර ගත්තොත් මේක ගත්තොත් මේක සලකන්නේ ෆොටෝග්‍රැෆි කියලා නෙවෙයි මේක කියන්නේ පෝස්ට් ෆොටෝග්‍රැෆි පශ්චාත් ඡායාව මොල් පිටුරයක් නෙවෙයි අර පිටුරේ තියාගෙන ඉඳන්නේ මම දන්නේ ඒක තියාගෙන එතකොට ඡායාරූපය කියන එකේ සංකල්ප භාවය දැන් ඉතින් කරලා ඡායාරූපය කියන ෆ්‍රේම් එක පින්තූරයක් නම් ඔයාගේ වෙන්න ඔරිජින් එක පිළිබඳ ගැටලු ආයතනයක් ඒක. ඒක මම කියන්නේ ලෝකෙ. ඒ ලෝකෙ ඒක මිත්‍යාව. නේ? ඔයගොල්ලන් ගිහලා බිල්ඩින් එකක් ගන්න. බිල්ඩින් එකක් ගත්තකම ඒක ආකිටෙක්ට් ඒ කියන්නේ යාගේ ක්‍රියේෂන් එක තියෙනවා. එතකොට ඔයගොල්ලන් යටි කොපිරයිට් ආකිටෙක්ට් කරනවද? නෑ. ඔයගොල්ලන් ගිහලා දේවල් මිනිස්සුගේ සංස්කෘතියක් ෂූට් කරනවා. ඒකේ වර්ණ සැලසුම අරගෙන ඔයගොල්ලන් කොම්පෝස් කරලා ගන්න. ඒක ඇතුලේ කොපිරයිට්ස් තියෙනවා දේවල් මිනිස්සුගේ සංස්කෘතික මේ ඇනුම් රයිට් කරනවා. ඉතින් එන ඒවා ගන්න. නේ? එහෙම ගන්න ආගෙන අයිඩියා එක. නේ ඒ අයිඩියා එක ඔයා ඒක එතන තිබ්බේ නේ. එතන තිබ්බ ලෝකයේ ඇතුලේ අයිඩියා එක තිබ්බේ නේ. අයිඩියා එකේ ෆ්‍රේම් කරලා එතන කරා. ගැලරි එකම ගේන්න ඕනේ නේ. ඒකයි මම. මගේ ආගේ අවසාන වශයෙන් මගේ තියෙන යෝජනාව තමයි ලෝකේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි අර මම කියපු කාරණාවලින් මට සාරාංශයක් විදිහට කියන්න තියෙන්නේ එකක් ඒ කියන්නේ අපි ਵਿਚාරය කියලා කතා කරනවා. මම දැන් මේ ਵਿਚාරය චාරුප විශේෂයෙන් චාරුපය කියන්නේ මොකක්ද කියන එක මම උත්සාහ කරලා කතා කරන්න ਵਿਚාරය. ඒක විචාරාත්මක කියන දේ කොටස තමයි විචාරය සහ විශ්ලේෂණය මම කරන්නේ අන්තිම වශයෙන් විචාරය කියලා කියන්නේ මූලිකව අපි සෞන්දර්ය ගුරුතුමන කතා කරනවා. ඒ කියන්නේ යම් උචිත භාවය නේද? යන්නද නෝයද? මේක දැන් මේක අපිට සෞන්දර්යාත්මක විවේචනය කරන්න පුළුවන්. කෙනෙක් කියනවා ඔය ඇන්ගල් එක හරියන්නේ. වාතාව බහැලා මේ කන්ටේනර්ස් ලොකුවට පර්ස්පෙක්ටිව් එක වෙන්නේ ඒකත් එක්ක ආඩාවක්. ඒක විචාරය. විශ්ලේෂණය කියලා කියන්නේ නෙවෙයි විශ්ලේෂණය කියලා කියන්නේ මේක විසින් ශිෂ්ටාචාරය. එකතු කරලා දෙන දේ මොකක්ද? ඒක අපිට මෙයා ගත්තේ කොට නැහැ. මෙයාට අපි කියලා දෙන්නේ නැහැ පිටුර ගන්න ඕනේ. ෆොටෝග්‍රාෆ්. මේක තමයි ෆයිනල් මැරිලා. එතකොට දැන් අපේ කට්ටිය හිතන්නේ කොහොමද මම කියන්නේ අපේ රටේ මේවා කතා කරනවානේ ගහන්න ඕනේ. අපිට ගහන්න ඕනේ. කතුරු මැරලා කියන්නේ අපි ආ හිතන්නේ කතුරු දැන් සමාජවාදී කියන ඉතින් අපේ කට්ටිය දැන් සමාජවාදී කියන මොකක්ද සමාජවාදී කියන්නේ සමාජවාදී කියන්නේ හැමෝටම සමාන පණියක් දෙනවා. අපේ අයිති සමාජවාදී වුණාම ගෙදර තියෙන ටීවී එක තාන්න උතුරුවා. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ අපිට වගේම ලෝකේ අනිත් මිනිස්සුන්ට පිස්සු කියලා මාක්ස් දාර්ශනිකයෙක් කියන මෙතන කාර්යයක් ඉන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි මොකද කියලා. අපිට පිස්සු එක වෙනම කතාවක්. ලෝකේ අනිත් මිනිස්සුන්ට පිස්සු මාක්ස් ඒ වගේ දෙයක් නම් මෙතන කා මාක්ස් දාර්ශනිකයෙක් කියන්නේ. නේ? මම කියන්නේ අපි ඉන්නේ කියන්නේ නම් කතා කරා. ඒ වගේ ඒ කියන්නේ මම කියන්නේ ෆොටෝග්‍රැෆි දෙන්නේ. අපි ਵਿਚාරය කියලා කතා කරනකොට ඔය වගේ සීමාවකට අපි ਵਿਚාරය කියන අපි කතා කරනවා.
ඒ මම කියන්නේ කතුගේ මරණය කියන තේරුම් ගන්න විදිහ කතුගේ මරණය කියන අපේ තේරුම් ගන්නේ ඒ කියන්නේ දැන් කතුගේ නම දාන්නේ. ඒක. කතු නෑ. දැන් මොකද කතු කී දෙනෙක් ගන්න ඕනේ? කතුගේ මම කතුගේ මරණය කියන්නේ මෙච්චරයි. ඔය ඩෙත් ඔෆ් ෆාදර් කියන්නේ. කතුගේ පරමාර්ථය අහන්නේ නැහැ. පරමාර්ථය කියන අදහස. ඒකට ඒකේ ගෝඩ් කියන්නේ ගෝඩ් කියන්නේ අපි ගෝඩ් කියන්නේ මම මේ පරිම දන්නේ අපි තුල තියෙන මේ පරමාර්ථය කියන අදහස අරගෙන තමයි හරියට මෙයා තමයි හරියට සෙන්ටර් එකක් නෑ. ඒකෙන් කියන්නේ කිසිම ගයිඩ්ලයින් එකක් නැතුව ඕන එකක් පිටුනේ. ඒක තමයි සමාජය වල. දැන් මම කියන්නේ ආහාරනවා. දෙරිලා කියන පොයින්ට් එක the photographer left he told the truth. photographer කියන්නේ යා පිටුනේ අරගත්ත ගමන් යා ඉන්නේ. අංගාරි photographer නේ. photographer සැක කරලා photographer දන්නේ. හැබැයි යා truth එකක් capture. ඒ truth එක අපි විචාරය සහ විශ්ලේෂණය ඇතුලේ කතා කරන truth එක. කියන එක තමයි ප්‍රශ්නේ. අපි truth කියලා කතා කරනවා. ඒකද truth. කියන්නේ නෑ. truth එක කියන්නේ centralized නෑ කියන්නේ. පරම නෑ. සත්‍ය කියන එක තමයි විශේෂයෙන් ඡායාරූපමය සත්‍ය. ෆොටෝරියලිසම් කියන වචනයක් තියෙනවා නේද? අහලා තියෙනවද ෆොටෝරියලිසම්? ෆොටෝරියලිසම් කියන්නේ ලෝකයේ තියෙන පරම සත්‍ය කියලා අපි කියන එක. කියන එක තමයි මගේ යෝජනාව සමාවෙන්න වෙලාවට සුළු.